ආයුබෝවන් දුවේ පුතේ අපි නිපුණතා 1 උපකොටස අංක 7 නිපුණතා 1 1 කොටස ඔබට මතක ඇති 1 6 කොටසේදී අපි ආර්ථික පද්ධති හඳුනාගෙන එහි ප්‍රධාන ඒකක පිළිබඳ ඉතා කෙටි විස්තරයක් අනිත් මාතෘකාවලට සාපේක්ෂව යොදා ගන්න සිද්ධ වුණා. මේ විෂය නිර්දේශයේ සකස් කරලා තියෙන පිළිවෙල කාල පරිච්ඡේද වෙන් කරලා තියෙන විදිහටමයි අපි මේ වැඩසටහනත් ඉස්සරහට ගෙනියන්නේ. දැන් ඔබ මේ ඉගෙන ගන්නට උත්සාහ කරන 1-7 කොටස ඊට වඩා තරමක් සංකීර්ණයි විස්තරාත්මකයි පරිච්ඡේද දෙකක් යටතේ තමයි ඒක ඉවර කරන්න සිද්ධ වෙන්නේ. කාල පරිච්ඡේද නෙමෙයි ඒ මාතෘකාව අධීර දෙකකිනුයි ඔබට අපි ඉදිරිපත් කරන්න නියමිත වෙන්නේ. හොඳයි. දැන් ඔබට පේනවා 1-7 ආර්ථික පද්ධති බෙදා වෙන් කිරීම. දැන් මේ ඔබ මීට කලින් 1-6 කොටසේදී එහෙම අහන්න ලැබුණු ධනවාදී, සමාජවාදී, ධනේශ්වර, සමාජවාදී වෙළඳපළ, සැලසුම්ගත විධාන, සමාජීය වෙළඳපළ, සමාජවාදී වෙළඳපළ, සම්ප්‍රදායික ඒ සියලුම යෙදුම් තුල ඉගෙනගත්තු හැම ආර්ථික පද්ධතියක් පිළිබඳ ඊටාම සරලව පියවරින් පියවර මේ ඒකකයේ තුල අධ්‍යයනය කෙරෙනවා. හොඳයි. ආර්ථික පද්ධති බෙදා වෙන් කරද්දී ඒ ප්‍රධාන අධීර තුනක් යටතේ විකල්ප ප්‍රවේශ තුනක් යටතේ විවිධ නිර්ණායක යොදා ගන්නා තත්වයක් දකින්න තිබෙනවා. ඊටාම සාවධානව බලන්න මේ යෙදුම් තුන මේ අවස්ථා තුන මොනවද කියලා. හිඟ සම්පත් බෙදා වෙන් කිරීම පිළිබඳ තීරණ ගැනීම. දැන් ඔබට ඒක හුරු පුරුදුයි මුලදිත් සම්පත් බෙදා වෙන් කිරීමේ ප්‍රශ්නය තමයි කුමක් කොපමණ කෙසේ කා සඳහා නිපදවිය යුතුද කියන ප්‍රශ්න අතරින් කුමක් කොපමණද ඒ ආදි වශයෙන් අපි විවිධ තත්වයන් තේරුම් ගත්තා. නිෂ්පාදන සම්පත් හා දේපල හිමිකාරීත්වය මේ අයිතිය තියෙන්නේ කාටද කියන එක එතන. වෙනම ප්‍රවේශයක්. ආර්ථිකයේ තීරණ ගන්නා ඒකක කෙරෙහි බලපාන සානු බල. දැන් ඔබට දැනෙනවා හොඳින් දැනුම් තේරුම් යනවා 1-6 පියවරේදී මේ 1-7 පියවරට අවශ්‍ය වේදිකාව තමයි සකස් කරලා දුන්නේ විෂය නිර්දේශය තුල. මේ යෙදුම් දැන් ඔබට අලුත් යෙදුම් නෙමෙයි. එතනදී අපි කාල පරිච්ඡේද 4ක් තුල අවශ්‍ය පසුබිම සකස් කරලා දුන්න 1-7 ඒකකයට හොඳින් ප්‍රවේශ වෙන්න. දැන් අපිට තියෙන්නේ 1-7 ඒකකය හොඳින් අධ්‍යයනය කරන්න. එහෙමනම් ආර්ථික පද්ධති බෙදා වෙන් කිරීමේ අවස්ථා 3ක්. අපි බලමු මුල්ම අවස්ථාව හිඟ සම්පත් බෙදා වෙන් කිරීම පිළිබඳ තීරණ ගැනීම. සම්පත් හිඟයි. හිඟ සම්පත් බෙදා වෙන් කිරීම පිළිබඳ තීරණ ගන්නේ කොහොමද? ඒ තීරණ අනුව ආර්ථික පද්ධති වෙනස් වෙන විදිය. හුරු පුරුදු රූප සටහනක්. කලිනුත් ඔබ මේ රූප සටහනක් දුටුවා. ඒ හිඟ සම්පත් බෙදා වෙන් කිරීම අනුව තමයි ඔය සැලසුම් ආර්ථික වෙළඳපළ ආර්ථික අතර ඔය සමාජවාදී ධනවාදී විවිධ යෙදුම් යෙදෙන මිශ්‍ර ආර්ථික පවා මුණ ගැසෙන්නේ. ඒ ආකාරයේ අනුව තමයි සැලසුම් මේකාන්තයක් නිදහස් වෙළඳපළ ඒ තවාන්තයක් අපි සිංහල වචන යොදාගමු මේවා ආශ්‍රිත කරගෙන
මේ මිශ්‍රාර්ථික. දැන් ඔබට මෙතන අලුත් වචනයක් නෙමෙයි. හුරු පුරුදුයි නමුත් තව ඉතින් අප ඒ ගැන හොඳින් දැනගන්නට ඕනේ. planned economy සැලසුම් ආර්ථික. free market නිදහස් වෙළඳපොළ ආර්ථික සහ මේ මිශ්‍ර. මෙන්න මේ යෙදුම් තුන සිංහල වචන තුන හොඳින් බලන්න. සැලසුම් වෙළඳපොළ මිශ්‍ර. කවදා කොතනක කොහොම හරි අපි වර්ග කළොත් සැලසුම් ආර්ථික පද්ධති කියලා. අපි වර්ග කරොත් වෙළඳපොළ ආර්ථික පද්ධති කියලා. අපිට වර්ග කරන්න සිද්ධ වුණොත් මිශ්‍ර ආර්ථික පද්ධති කියලා. ඒ හිඟ සම්පත් බෙදා වෙන් කිරීමේ රටාව අනුවයි ඒ විදිහට නම් කරන්නේ. දැන් අපි බොහොම විවේකීව තමයි මේ කොටස අධ්‍යයනය කරන්නේ. සම්පත් බෙදා වෙන් කිරීම. ඔබට හොඳ හුරු පුරුදුයිනේ දැන් මේ යෙදුම. මොන සම්පත්ද? හිඟ සම්පත් බෙදා වෙන් කිරීම අනුව ඔබ එතනදී දුටුවා සැලසුම් කියන වචනේ. වෙළඳපොළ කියන වචනේ. මිශ්‍ර සැලසුම් ආර්ථික පද්ධති, වෙළඳපොළ ආර්ථික පද්ධති, මිශ්‍ර ආර්ථික පද්ධති වශයෙන් ආර්ථික පද්ධති වර්ග වෙනවා නම් ඒ එසේ වන්නේ හිඟ සම්පත් බෙදා වෙන් කිරීමේ නිර්ණායකය අනුව. අර මම නිදහසේ ලියලා අත්තකුරින් පෙන්නන එකත් එක ක්‍රමයක්. ඔබේ මනසට ඒක සජීවීව දකින්න. ඒක ඊට වඩා පැහැදිලිව නැවතත් ඉදිරිපත් කරනවා මේ විදිහේ රූපරාමු වලින්. ඒතර සම්ප්‍රදායික ආර්ථික පද්ධති, වෙළඳපොළ ආර්ථික පද්ධති, විධාන පදනම් කරගත් සැලසුම් ආර්ථික පද්ධති වශයෙන් හිඟ සම්පත් බෙදා වෙන් කිරීම සම්බන්ධයෙන් ආර්ථික පද්ධති වර්ග කෙරෙනවා. අර මිශ්‍රයි කියපු වචනේත් අපි දැන් සම්බන්ධ කරමුකෝ මෙතෙන්ට එන්නේ කොහොමද කියලා. ඊළඟට ආර්ථික පද්ධති නැවත බෙදා වෙන් කරනවා සම්පත් වල හිමිකාරීත්වය අනුව. අයිතිය. පුද්ගලික අංශයටද අයිති, රාජ්‍ය අංශයටද අයිති කියන එක. ඒ අනුව තමයි මේ ධනවාදී, ධනීශ්වර, සමාජවාදී කියන වචන දෙක බෙදෙන්නේ. සම්පත් කාටද අයිති? පුද්ගලික අංශයට නම් ධනේශ්වර, රාජ්‍ය අංශයට නම් සමාජවාදී. මේ දීපලවල ස්වරූප තුනක් තියෙනවා. මූර්ත දීපල, මුල්‍යමය දීපල, ඊට අමතරව තව වෙනත් ආකාරයේ හිමිකම් අයිතිය වගේ දීපල අයිතියන්. අපි බලමු මේ යෙදුම්. මූර්ත දීපල, මුල්‍යමය දීපල, ওই හිමිකම් අයිතිය වගේ බුද්ධිමය දීපල කියලා ඒ දීපල ප්‍රධාන ස්වරූප තුනක් තිබෙනවා. යෙදුම් ටික ඉස්සලා හඳුනගන්න. ඒ දීපල හිමිකමේ පැතිකඩ තුන නැවතත් මූර්ත, මුල්‍ය, බුද්ධිමය. මේ යන්ත්‍ර සූත්‍ර, උපකරණ, ගේ දොර වගේ දේවල්, මේ මිල මුදල්, මේ ඔබ දන්න ඔය ප්‍රකාශන අයිතිය, පොතක් ලිව්වොත් එහි කර්තෘට එහි අයිතිය තිබෙනවා. ගීත රචකයෙකුට ගීතයක, කලා නිර්මාණයක තියෙන අයිතිය, පේටන්ට් අයිතිය, ඒව තමයි බුද්ධිමය දීපල කියන්නේ. මේ දීපල හිමිකම මේ ආකාරයෙන් ප්‍රධාන පැතිකඩ තුනකට බෙදුනහම ඒ හිමිකම භාවිතා කරන ආකාරය නැවතත් අපි ප්‍රධාන කොටස් තුනකට බෙදනවා. ඇතැම් දීපලවල හිමිකම තමන්ට කැමති විදිහට ඒක භාවිතා කරන්න පුළුවන් ආකාරයට තීරණය වෙනවා. තමුන්ගේ දීපල තමුන් කැමති විදිහට පෞද්ගලික තීරණ මත. මේ දීපල තම අභිමතය පරිදි හුවමාරු කරන්නත්, වෙනත් කෙනෙකුට විකුණන්න, බද්දර දෙන්න, කුලීර දෙන්නත් අයිතියක් තියෙනවා. ඒකත් දීපල හිමිකමේ එක පැතිකඩක්.
ඒ දේපල වලින් මොකක් හෝ ආකාරයකට තමුන් කැමති විදිහකට තමුන් කැමති ක්‍රමවේදයකට ආදායම උපයන්න පුළුවන්. ඒකත් දේපල හිමිකමේ තවත් එක පැතිකඩක්. ඔබ ඒවා සියුම්ම වෙන වෙනම කෙටි සටහන් වගේ යොදා ගන්න ඕනේ, සකස් කර ගන්න ඕනේ. එතකොට වඩා පහසුයි. නැවත නැවතත් මේ පාඩම් ඔබට නරඹන්න පුළුවන්, අධ්‍යයනය කරන්න පුළුවන්. එතරම් නැවතත් මේ ඉදුම් අරගෙන කෙටි සටහනක් හදා ගන්න පුළුවන්. විස්තරාත්මක සටහන ඔබට අපි ලබා දීලා තිබෙනවා. ඊට පස්සේ ආර්ථික පද්ධති වෙන් කරනවා. තුන්වෙනි අවස්ථාව තීරණ ගන්නා ඒකක වලට බලපාන සානුබල පෙළඹවීම මත. දැන් මේ වචන අපි කලින් ඒකකයේදී හොඳින් හඳුනාගත්තනේ. දැන් නැවතත් අපි සංක්ෂිප්තව ඒ කරුණු තුන බලමු. මේ සානුබල ඇතැම් විට ද්‍රව්‍යාත්මක සානුබල වෙන්න පුළුවන්. බලය මත තීරණය වෙන සානුබල වෙන්න පුළුවන්. යුක්තිය හා සදාචාරාත්මක තත්ත්වයේ මත පදනම් වෙන සානුබල වෙන්න පුළුවන්. ඒ විදිහට ආර්ථික පද්ධති නැවතත් කොටස් වලට බෙදෙනවා. මෙන්න බලන්න. ද්‍රව්‍යාත්මක සානුබල පෙළඹවන ද්‍රව්‍යමය පෙළඹවීම, බලය මත ඇති කරන පෙළඹවීම, යුක්තිය හා සදාචාරය මත ඇති කරන පෙළඹවීම. ඒ ආකාර තුන. නැවතත් අපි මේක සාකච්ඡා කරමු. පොඩ්ඩක් ඉස්සරහට ගමන ගිහිල්ලා එමු. මේ ඔබ දකින රූප රාමුවෙන් පෙන්නේ මේ සදාචාරාත්මකව හෝ ද්‍රව්‍යමය මත හෝ මිනිසුන් පොළඹවන ආකාරය. නිල රත යාන වාහන දීලා පොළඹවන්න පුළුවන් වැඩට ගන්න. එහෙම නැත්නම් ඒ තමුන්ගේ යුතුයකම් වල්කීම් ඒ ආකාරයෙන්ම සාමූහිකව තමුන් හිතාමතාම තමුන්ගේ සමාජයට විය යුතු ආයතන විය යුතු වල්කීම සාමූහිකව තීරණය කළ අය පෙළඹවීම අභිප්‍රේරණයක් සානුබලින්න පුළුවන්. මේ ආකාරයේ විවිධ යෙදුම් තුල ආර්ථික පද්ධති ප්‍රධාන ස්වරූප තුනක් මුණ ගැහෙනවා අපිට මෙතනදී. කලින් අපි අර කෙටියෙන් සටහන් කරා වගේ. වෙළඳපොළ ආර්ථික පද්ධති, විධාන හා නියෝග පදනම් කරගත් ආර්ථික පද්ධති සහ අර කලින් කීවා වගේ මිශ්‍ර ආර්ථික පද්ධති. දැන් එකින් එක සාකච්ඡා කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. එක වතාවක් බලන්න. වෙළඳපොළ, විධාන නියෝග, මිශ්‍ර ආර්ථික. මොනවද මේ වෙළඳපොළ ආර්ථික පද්ධති කියන්නේ? ඔබට අර අවශ්‍ය මූලික යෙදුම් එකින් එක කතා කරගෙන ඇවිත් දැන් ඔන්න ඔබ එක් සංදිස්ථානයකට පැමිණලා ඉන්නේ. දැන් විස්තරාත්මකව දිගින් දිගටම වෙනම පිළිවෙලකට මේ ටික අපි හඳුනා ගනිමු. වෙළඳපොළක් කියන්නේ ගැනුම්කරුවන්, විකුණුම්කරුවන් ගනුදෙනුවක නිරත වන හුවමාරු කටයුත්තක් කරන ඕනෑම තත්ත්වයක්, ඕනෑම සංවිධානයක්, ඕනෑම සංවිධාන ක්‍රමයක් තුල හුවමාරුවක් ගනුදෙනුවක් සිද්ධ වෙනවා නම් අපි ඒ වෙළඳපොළක් හැටියට හඳුන්වනවා. පැරණි නිර්වචන තුල මීට දශක කිහිපයකට කලින් පොතක පතක සඳහන් වෙන්න පුළුවන්. වෙළඳපොළක් කියන්නේ ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් එකිනෙක මුණ ගැසෙන, අන්‍යෝන්‍ය වශයෙන් මුණ ගැසෙන නිශ්චිත ස්ථානයක් කියලා. ස්ථානයක් විය හැකි. වර්තමානයේ අද වෙළඳපොළ මේ තාක්ෂණයත් එක්ක ව්‍යාප්ත වෙලා තියෙන විදිය බලමුවම එම නිශ්චිත ස්ථානයක් කියන වචනෙට විතරක් සීමා කරන්න බෑ වෙළඳපොළ කියන අර්ථය. ගැනුම්කරු විකුණුම්කරු මේ ලෝකයේ මේ පෘථිවියේ අන්ත දෙකක ඉන්නවා වෙන්න පුළුවන්. වෙනත් විද්‍යුත් මාධ්‍ය අවකාශය හරහා ඒ අවශ්‍ය භාණ්ඩයේ සේවාව හුවමාරුවට අවශ්‍ය වේදිකාව සකස් වෙනවා. ඒ නිසා ගනුදෙනුවක් සිද්ධ වෙන, හුවමාරුවක් සිද්ධ වෙන කවර හෝ සංවිධාන ක්‍රමයක්, කවර හෝ තත්වයක් වෙළඳපොළක්. ඒ නිශ්චිත ස්ථානයක් විය හැකි. එමෙන්ම නිශ්චිත ස්ථානයක් භූගෝලීයව පදනම් කරගන්නේ නැතිව වෙනත් ආකාරයේ අවකාශයක් තුල විය හැකි. හොඳම උදාහරණය අන්තර්ජාලය හරහා
සිදුවෙන හුවමාරු. කොතරම් වෙනවද? මාර්ගගත ක්‍රමයට ඔන්ලයින් බිස්නස් කොච්චර සිද්ධ වෙනවද? ඒක ගැනුම් කරු විකුණුම් කරු නිශ්චිතව මුණ ගැසෙන්නේ නැහැනේ. ඒ නිසා මේ වචනේ ඉස්සෙල්ලා හොඳින් ඔබ ඔළුවට අරගෙන තමයි ඉතුරු කොටස අපිට යන්න වෙන්නේ. දැන් වෙළඳපොළ ආර්ථික පද්ධතියක් කියන්නේ එවැනි හුවමාරුවක් ගනුදෙනුවක් සිද්ධ වෙන කවර හෝ තත්වයක් මත මිලක් හුවමාරු අගයක් මත තීරණ ගන්නා ක්‍රමවේදයක් යාන්ත්‍රණයක්. මේ වෙළඳපොළ ආර්ථිකයක වඩා වැදගත් ලක්ෂණ තමයි දැන් එකින් එක අර මුල ඉඳලා ගෙනාපු පරිසරය තුල ඔබට හුරු පුරුදු කරපු වචන ඒ යෙදුම් එක්ක දැන් අපිට ඔට්ටු වෙන්න සිද්ධ වෙනවා. වෙළඳපොළ ආර්ථිකයක දේපල අයිතිය පුද්ගලික අංශයට. මේක එක අන්තයකට යන්න එපා. ඕනෑම වෙළඳපොළ ආර්ථිකයේ යම් තාක් දුරකට රාජ්‍ය අංශයේ බලපෑම් තියෙනවා. ඉස්සෙල්ලා න්‍යායාත්මකව අපි මේ වර්ගීකරණය මෙහෙම මූලික වශයෙන් හඳුන ගන්නවා. දේපල පෞද්ගලික ව්‍යවසායකයන්ටයි අයිති වෙන්නේ. බොහෝ දුරට පෞද්ගලික ව්‍යවසායක. පුද්ගලික දේපල හිමියෝ. රජීර නෙමේ දේපල සම්බන්ධයෙන් විශාල අයිතියක් තියෙන්නේ. ඒකයි ඇත්ත තත්ත්වය. නිදහස් ව්‍යවසාය, නිදහස් තීරීම හරි සරලයි දැන්. එකිනෙක මේ කරුණ මතක තියාගන්න. එවච්චර විශාල ආයාසයක් දැල්ලා කටපාඩම් කරන්න අවශ්‍යත් නැහැ. මේ කියන විදිහට මේ දේ ඇහුම්කන් දුන්නාම කතන්දරයක් වගේ මේක පෙළගස්ව ගන්න. ඊට පස්සේ දෙතුන් වතාවක් නැවත සටහන පරිශීලනය කරන්න, පුංචි කෙටි සටහනක් හදාගන්න, ලකුණු ගන්න. ඉතාම පහසු ප්‍රශ්න මේ කොටසෙන් එන්නේ. පාරිභෝගික ස්වාධිපත්‍යය, පාරිභෝගිකයාගේ අභිමතය පරිදි හැසිරීමේ නිදහස. විරදපළවල් වල තරගය, විරදපළ ආර්ථිකයක් තරඟකාරී. තරගයේ දියුණු වෙන තරමට තමයි ඒ වෙළඳපළ සාර්ථක වෙන්නේ. මිල යන්ත්‍රණය ඒ වෙනමම කියලා දෙනවා. මිල යන්ත්‍රණය කියන යෙදුම මිල කියන්නේ මොකක්ද කියන එකත් එක්ක. ස්වාර්ථය අපි කලින් අර වචන කියලා දුන්නේ නිසයි. ආත්මාර්ථය තමන්ගේ පෞද්ගලික වාසිය ප්‍රතිලාභය වෙනුවෙන් පෙළඹවීම සානුබල. දැන් නේද ඔබට එක 6 කොටසෙදී අර පුංචි පුංචි වචන ටිකක් කියලා හදපු වේදිකාවේ ප්‍රයෝජන තේරෙන්නේ. ඒ වචන ටික තමයි එතන කියලා දුන්නේ. දැන් ඒවත් එක්ක අපි ආරම්භ කරනවා ආර්ථික පද්ධති වර්ගීකරණය කරන්න. ස්වාර්ථය, ආත්මාර්ථය කියලා කියන්නේ. ඒ ආත්මාර්ථය මත තමයි නිෂ්පාදකයන් සහ පාරිභෝගිකයන් පෙළඹ වෙන්නේ, සක්‍රිය වෙන්නේ, ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් දීපල පිළිබඳ පුද්ගලික අයිතියක් නම් තියෙන්නේ රජයේ කාර්යභාරය සීමා සහිතම තමයි. අතිශයින් සීමා සහිතයි. අපි ඒ ගැන තරමක් තවත් සැහැල්ලුවෙන් සාකච්ඡා කරමු. වෙළඳපොළ ආර්ථික. මොකක්ද වෙළඳපොළක් කියලා කිව්වේ? ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් අතර ගනුදෙනුවක් හුවමාරුවක් සිද්ධ වෙන. මේ පසුව අපි ඉගෙන ගන්නවා ඉල්ලුම සහ සැපයුම කියන මාතෘකා තුලක්. ඉල්ලුම සහ සැපයුම වශයෙන්. ඒ කියන්නේ ගනු සහ දෙනු. ඔබට මෙහෙම සජීවීව කියලා දෙද්දි මේ දේ හොඳින් ඔළුවට ඒත්තු ගන්න පුළුවන්. ඊට පස්සේ අපි විධිමත් සටහනට යමු. මේ ගනුදෙනුව සිද්ධ වෙද්දී මොවුනොවුන් එකිනෙකා නිශ්චිතව මුණ ගැසෙන වේදිකාවක් ස්ථානයක්මම අවශ්‍ය නැහැ. ඔවුන් ලෝකේ කොහේ හරි කෙළවරක ඉන්න පුළුවන්. ගැනුම්කරු වෙන රටක, විකුණුම්කරු තව රටක, වෙනත් විවිධ මාධ්‍යයන් භාවිතා කරමින් විශේෂයෙන්ම අර කිය වගේ අන්තර්ජාලය හරහා වගේ මේ හුවමාරුව කොහොම හරි සිද්ධ වෙනවා. හැබැයි මේ හුවමාරුව තුල අනිවාර්යයෙන්ම මේ ගැනුම්කරු විසින් ගෙවිය යුතු වටිනාකමක්, අගයක් තිබෙනවා. ඒකට අපි කියනවා මේ යෙදුම හඳුනගන්න මිල. හුවමාරු අගය. ගැනුම්කරු මේ මිල ගෙවනවා, විකුණුම්කරු මේ මිල අය කරනවා. ගැනුම්කරු ගෙවන, විකුණුම්කරු අය කරන හුවමාරු අගය මිල ඒ ඊට වැදගත් වචනයක් වෙනවා
මේ වෙළඳපළ ආර්ථිකය හඳුනගද්දී ඒ මිල මත තමයි අර යන්ත්‍රණයක් කියලා කිව්වේ. මිල මත තමයි කුමක්ද කොපමණද කෙසේද කා සඳහාද නිපදවන්නේ කියන සියල්ල තීරණය වෙන්නේ. වෙළඳපළ ආර්ථිකයක මිල යන්ත්‍රණය මිල මේ ගැනුම්කරු සහ විකුණුම්කරු අතර හුවමාරු වෙන වටිනාකම ගැනුම්කරුගේ සාක්කුවෙන් අඩු වෙලා විකුණුම්කරුගේ සාක්කුවට එකතු වෙන වටිනාකම මුදල ඒ තමයි මිල කියන්නේ. ඒ මිල මත කුමක් කොපමණ කෙසේ කා සඳහා නිපදවනවාද යන ප්‍රශ්නවලට තීරණ ගන්න අවශ්‍ය සංඥා සපයනවා. ඒ එක කාරණයක්. අර සානුබල සපයනවා පෙළඹවීම ඒක තව කාරණයක්. තව සම්පත් බෙදා වෙන් කිරීමට අවශ්‍ය සලාකකරණය වෙනවා. සලාකනය තව කාරණයක්. මේ මිල මත මිල කියන සංකල්පේ තේරුම් ගන්න ඔබ ගැනුම්කරු විකුණුම්කරු ඉල්ලුම සැපයුම කියන මාතෘකාත් හොඳින් දැන සිටින්න ඕන. ඒවා පියවරින් පියවර සාකච්ඡා කරන තෙක් මිල යන යෙදුම මිල කියන වචනේ හුරු පුරුදු කරන එකයි මම මේ මිනිත්තුව තුල කළේ. මිල කියන්නේ ගැනුම්කරු ගෙවන විකුණුම්කරු අය කරන ඒ ගනුදෙනුවේ හුවමාරු වටිනාකම. වෙළඳපළ ආර්ථිකයක මිල මත තමයි කුමක් කොපමණ කිසේ කා සඳහාද යන සියලු ප්‍රශ්නවලට විසඳුම් වෙනුවෙන් මඟ පෙන්වන්නේ සංඥා. පෙළඹවීම ඇති කරන්නේ සානුබල සම්පත් බෙදා වෙන් කරන්නේ සලාකකරණය. අපි රූපරාමුවට නැවත ප්‍රවේශ වෙමු. මේ විදිහට යම් දේවල් අපි විටින් විට සටහන් මගින් කියලා දෙනවා. රූප සටහන් මගින් කියලා දෙනවා. සජීවීව ඒවා ලකුණු කරලා ඇඳලා සමහර වෙලාවට ගණන් අදලා ප්‍රස්තාර ඇඳලා තව ගොඩාක් වැඩ ඉස්සරහට තියෙනවා. ඉතින් මේ මාතෘකාවේ ස්වභාවය මේකයි. එවනම් මේ වෙළඳපළ ආර්ථික පද්ධති තියෙන අපි දැනගත යුතු ප්‍රධානම කරුණු තමයි පෞද්ගලික අංශයට දේපළ අයිති, නිදහස් ව්‍යවසායක්, පාරිභෝගික ආධිපත්‍යයක්, ස්වාධිපත්‍යයක් මේ වෙනම කියලා දෙනවා. වෙළඳපළ වල තියෙනවා තියුණු තරංගයක් නැත්නම් වෙළඳපළක් නැහැ. මේ මා ඔබට මිල ගැන කියලා දුන්නේ මෙන්න මේ වචනේ හුරු වෙන්නයි. මිල යන්ත්‍රණය ස්වාර්ථය මතයි පෙළඹවීම ආණ්ඩුවේ කාර්ය සීමා සහිතයි. බලමු. වෙළඳපළ ආර්ථික පද්ධති. ඒ ආර්ථිකයේ තරංකාරීත්වය තහවුරු වීම පිණිස ඉටු යුතු කොන්දේසි දෙකයි. වෙළඳපළක් තියුණු තරංගයක් තිබුණොත් තමයි ඒක හොඳ සාර්ථක කාර්යක්ෂම වෙළඳපළක් වෙන්නේ. එම කාර්යක්ෂම සාර්ථක වෙළඳපළක් සඳහා තියුණු තරගයක් ක්‍රියාත්මක වෙන්න නම් ගැනුම්කරුවන් විශාල සංඛ්‍යාවක් සහ විකුණුම්කරුවන් විශාල සංඛ්‍යාවක් වෙළඳපළේ කීරකා වෙන වෙනම තමන්ට අවශ්‍ය පරිදි ස්වාධීනව තීරණගත හැකි පරිසරයක් තිබිය යුතුයි. ගැනුම්කරු අතිවිශාල සංඛ්‍යාවක්, විකුණුම්කරු අතිවිශාල සංඛ්‍යාවක් ඔවුනොවුන්ගේ ස්වාධීන බලවේග මත ඉල්ලුම කියලා පස්සේ කියනවා, සැපයුම කියලා පස්සේ කියනවා. අර ගැනුම් විකුණුම් ගනුදෙනු කරුවන් අතිවිශාල සංඛ්‍යාවක් තියුණු තරගයක යෙදෙන තරමට තමයි වෙළඳපළක් සාර්ථක වෙන්නේ. එහෙනම් ඒ තරංකාරීත්වය ඉෂ්ට වෙන්න නම්, ඒ තරංකාරීත්වය තහවුරු වෙන්න නම් ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් විශාල සංඛ්‍යාවක් සිටින්නට ඕනේ. එක ගැනුම්කරුවෙක්, එක විකුණුම්කරුවෙක් දෙතුන් දෙනෙක් හිටියට එතන තියුණු තරගයක් ඇති වෙන්නේ නැහැ. තරගයේ තීව්‍ර වෙන්න උන, තරගයේ තියුණු වෙන්න උන විටක ඉදිරියේදී අපි මේක පූර්ණ තරගයේ perfect competition පූර්ණ තරගය කියලා වෙනම හඳුනා ගන්නවා. ඒ යෙදුම් දැන් හිමින් ඩිංග කනට හුරු කරගන්න ගමන් මේ සීමාව තුල, මේ විශේෂයකට අදාළ සීමාව තුල අපි ප්‍රවේශමෙමු කතා කරන්න. වෙළඳපළක තරගයේ තහවුරු වෙන්න නම් ගැනුම්කරු විකුණුම්කරු අතිවිශාල සංඛ්‍යාවක් ඉන්නට ඕනයි විතරක් නෙමේ. කිසිදු බාධාවකින් තොරව වෙළඳපළ තුලට ප්‍රවේශ වෙන්න, පිවිසෙන්න ඉඩ තියෙන්න ඕන
අලුතෙන් ඕනම වෙළෙන්දෙකුට එයාට එන්න දෙන්න බෑ කියලා දම්බෙල් දාලා චේන් දාලා බැරියර්ස් දාලා බ්ලොක් කරන්න බෑ. ඒකට කියනවා ෆ්‍රී එන්ට්‍රන්ස්. අබාධ පිවිසුම බාධාවකින් තොරව ප්‍රවේශ වෙන්න පුළුවන්. එහෙම ප්‍රවේශ වෙන්න පුළුවන් නම් නේ එහෙම ප්‍රවේශ වීමට හැකියාවක් තියෙන තරමටනේ අතිවිශාල සංඛ්‍යාවක් වෙළඳුන් වෙළඳපළට ඇතුළත් වෙලා තරඟේ තියුණු කරන්නේ. එහෙනම් තරඟේ තියුණු වෙන්න නම් තරඟකාරීත්වයේ තහවුරු වෙන්න නම් ඒ කාර්යක්ෂම තරඟකාරී වෙළඳපළක් වෙන්න නම් ගැනුම්කරු අතිවිශාල සංඛ්‍යාවක් මෙන්ම විකුණුම්කරුවොත් අතිවිශාල සංඛ්‍යාවක් සිටින්නට ඕනේ. විකුණුම්කරුවෙකුට ඕනම වෙලාවක වෙළඳපළට ඇවිත් අනිත් විකුණුම්කරුවන් සමග තරඟ කරන්න නිදහසක් තියෙන්නට ඕන. ෆ්‍රී එන්ට්‍රන්ස්, ෆ්‍රී එන්ට්‍රි. බාධාවකින් තොරව ප්‍රවේශය එය බොහෝ විට හඳුන්වන්නේ අබාධ පිවිසුම. අබාධ පිවිසුම. බාධාවකින් තොරව ප්‍රවේශය ෆ්‍රී එන්ට්‍රන්ස් ඒ විතරක් නෙමෙයි. ඒ වෙළෙන්දෙකුට ඕනම වෙලාවක ඒ විකුණුම්කරුවෙකුට ඒ නිෂ්පාදකයෙකුට ඒ ව්‍යවසායකයෙකුට ඒ සැපයුම්කරුවෙකුට බලන්න මේ වචන එකකට එකක් එකිනෙක එකම සංකල්පයක් පැහැදිලි කරන වෙනත් වචන. ඒ නිෂ්පාදකයෝ, ඒ විකුණුම්කරුවෝ, ඒ ව්‍යවසායකයෝ, ඒ සැපයුම්කරුවෝ ඒ ඕනම කෙනෙකුට ඕනම විටක නිදහසේ ඇතුළත් වෙන්න ප්‍රවේශ වෙන්න ෆ්‍රී එන්ට්‍රන්ස් අබාධ පිවිසුම වගේම කිසිදු බාධාවකින් තොරව වෙළඳපළ හැර යන්නට පිටව යන්නටත් අවකාශයේ නිදහස තිබෙනවා. යන්න එපා දාලා ගියොත් බලාගෙනයි කියලා අල්ලගන්න කවුරුත් බලහත්කාරකම් පාන්නේ නැහැ. එන්න එපා આવුත් බලාගෙනයි කියලා එන්න නොදී බලහත්කාරම් පාන්නත් බෑ. ෆ්‍රී එන්ට්‍රන්ස්, ෆ්‍රී එක්සිට්. එනකොට පිළිගන්නවා හොඳ වෙල්කම් එකක්. you are welcome. එන්න අපහා එක්වන්න අපිත් එක්ක වෙළඳපළේ තරඟ කරමු. යන්න යනකොට යන්නද යන්නේ. එහෙනම් ගිහින් ඕනනම් එන්නකෝ. එයාට ෆෙයාවෙල් එකක් දෙනවා. goodbye. යන්නත් පුළුවන්. එන්නත් පුළුවන්. බලන්න එහෙම පරිසරයක් තුල වෙළඳපළක අවශ්‍ය වෙලෙන්දෙක් අවශ්‍ය වෙලාවට වෙළඳපළට ඇවිත් වෙළඳම් කරනවා. අනිත් අය එක්ක තරඟ කරනවා. තමාට අවශ්‍ය නැහැ කියලා තුනත් පිට වෙලා බැහැරට යනවා. ඉවත් වෙනවා. ෆ්‍රී එන්ට්‍රන්ස්, ෆ්‍රී එක්සිට්. අබාධ පිවිසුම, අබාධ පිටවීම. බාධාවකින් තොරව ඇතුළත් වෙන්නත් පිටව යන්නත් පුළුවන් බොහොම නිදහස් පරිසරයක් තුළ ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් අතිවිශාල සංඛ්‍යාවක් ඉන්නවනම් තමයි ඒ වෙළඳපළේ තරඟේ තහවුරු වෙන්නේ. එවැනි ආර්ථික පද්ධතියක් ගැන තමයි වෙළඳපළ ආර්ථික පද්ධතිය, මාකට් ඉකොනොමික් සිස්ටම් හැටියට අපි කතා කරන්නේ. දෙවෙනි පරිච්ඡේදය බලන්න. බාධාවකින් තොරව වෙළඳපළ තුලට පිවිසීමට එන්ට්‍රන්ස්, ෆ්‍රී එන්ට්‍රි. පිවිසීමට සහ වෙළඳපළෙන් බැහැරව යාමට ෆ්‍රී එක්සිට්. පිට වෙලා යන්න. අබාධ පිටවීම. ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන්ට කිසිදු බාධාවක් නොපැවතීම. ඔය බාධා බොහෝ විට තියෙන විකුණුම්කරුවන්ටනේ. එයාට ඒ බාධාව නැහැ. ගැනුම්කරුවන්ට සාමාන්‍යයෙන් එච්චර ලොකු ප්‍රශ්නයක් නැහැ. ඕන වෙලාවක තමුන්ට අවශ්‍ය විදිහට කඩේ යන්නත් පුළුවන්, ඕනනම් නොගින් ඉන්නත් පුළුවන්. ඒ නිදහසත් මෙතනදී අවධානය කරන්න. විකුණුම්කරුවෝ ගැන අපි විශේෂයෙන් කතා කරේ. බාධා බොහෝ විට පැමිණෙන්නේ විකුණුම්කරුවන්ට, සැපයුම්කරුවන්ට, නිෂ්පාදකයන්ට, ව්‍යවසායකයන්ට. ඒ අයට නිදහසේ එන්න පුළුවන්, නිදහසේ යන්න පුළුවන්. විකුණුම්කරු අතිවිශාල සංඛ්‍යාවක් ඉන්නවා නම් විකුණුම්කරු අතිවිශාල සංඛ්‍යාවක් ඉන්නවා කියන්නේ ගැනුම්කරුවොත් අතිවිශාල සංඛ්‍යාවක් ඉන්නවාමයි. ගැනුම්කරු අතිවිශාල සංඛ්‍යාවක් ඉන්න නිසාමනේ විකුණුම්කරුවෝ තව තවත් අලුතින් ඇවිත් තවත් පිරිස වැඩි වෙන්නේ. එහෙමනම් අවසන් වතාවට නැවතත් බලන්න. වෙළඳපළ ආර්ථික පද්ධතියක තරඟය තහවුරු වෙන්න නම් අතිවිශාල සංඛ්‍යාවක් ගැනුම්කරුවන් විකුණුම්කරුවන් ගනුදෙනු කරන්නට ඕනේ. ඒ ගැනුම්කරුවන් විකුණුම්කරුවන්ට නිදහසේ ඕනෑම විටක වෙළඳපළට ඇතුළත් වෙන්නටත් අවශ්‍ය නැත්නම් පිට වෙන්නටත් නිදහස් අවකාශයක් තිබෙන්නට ඕනේ. හොඳින් ඒව මතක තියාගන්න. එවැනි වෙළඳපළ ආර්ථිකයක
පාරිභෝගිකයට ඔහුගේ අභිමතය පරිදි තීරණ ගන්න නිදහසක් තියෙනවා යයි ආර්ථික විද්‍යාවේ තර්කයක් තියෙනවා. මේ තර්කය ඊටාම තර්කානුකූලව අපි විමසලා බලන්නට ඕන. consumer sovereignty පාරිභෝගික ස්වාධිපත්‍යය. පාරිභෝගිකය රජු කියලා කියන්නේ. රජු හෝ රැජින. ඒ කොහොමද එහෙම වෙන්නේ? වැඩි දුර සංකීර්ණව හිතන්නේ නැතුව සැහැල්ලුවෙන් කල්පනා කරන්න. විලින්දු ගොඩාක් විලින්දපලේ තරඟ කරනකොට ඒ තරඟ කරන විලින්දු ඔක්කොම උත්සාහ කරන්න ඕනේ කාව දිනා ගන්නද? පාරිභෝගිකයව දිනා ගන්න. ඒකයි මෙතන සිද්ධාන්තේ. ඒකයි මෙතන තියෙන රහස. මේ ස්වාධිපත්‍ය කියන යෙදුමට අවශ්‍ය පසුබිම සැකසෙන්නේ කොහොමද? මේ ආර්ථික විද්‍යාවේ අතීතේ ඉඳන් කියවෙන ප්‍රකට කියමනක් වෙළඳපළ ආර්ථිකයට ධනවාදී ආර්ථික කියා කලින් හඳුන්වු ධනේශ්වර ආර්ථිකයි කියා කලින් හඳුන්වු ඒ ආර්ථික පද්ධති ගැන අගය කරන ආර්ථික විද්‍යා ප්‍රකාශවල කියනවා වෙළඳපළ ආර්ථිකයක ධනවාදී ආර්ථිකයක එහෙමත් කියනවා පාරිභෝගික ස්වාධිපත්‍යයක් ඇත පාරිභෝගිකයා රජුයි. ඇයි? රජුට කොහොම බලතල තියනවද? රජුට කොහොම තෝරාගැනීමේ නිදහසක් තියනවද? ඒ පාරිභෝගිකයා එවැනි රජ කෙනෙක් රජිනක් වගේ ආධිපත්‍යයක් ස්වාධිපත්‍යයක් තියෙන්නට හේතු වෙන්නේ වෙළෙන්දු විශාල සංඛ්‍යාවක් වික්‍රමකරුවෝ විශාල සංඛ්‍යාවක් නිෂ්පාදකයෝ විශාල සංඛ්‍යාවක් වෙළඳපොලේ තරඟ කරනවා පාරිභෝගිකයව දිනා ගන්න. පාරිභෝගිකයට අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනට අවශ්‍ය විදිහට ඔහු කැමති මිල ගණන් යටතේ සමහර විට ලබා දෙන්නට වෙළෙන්දුන් පොර කනවා. පාරිභෝගිකයට අවශ්‍ය දේ ඔහුට අවශ්‍ය වෙලාවට ඇතැම් විට අවශ්‍ය ස්ථානයට ගෙනවිත් දෙනවා. අද වෙද්දී එවැනි තත්ත්වයක් වෙළඳපොලේ වර්ධනය වෙලා තියෙනවා. වෙළෙන්දු පොර කනවා, වෙළෙන්දු තරඟ කරනවා පාරිභෝගිකයාව දිනා ගන්න. පාරිභෝගිකයාව ඉලක්ක කරනවා. ඒ ඉලක්ක වෙළඳපොළ තුල පාරිභෝගිකයා දිනා ගන්නට වෙළඳුන් දරන මේ මහා තියුණු තරගයේදී පාරිභෝගිකයාට ලැබෙනවාලු නිදහසක්. ඔහුට අවශ්‍ය විදිහට අවශ්‍ය දේ අවශ්‍ය තැනින් තෝරගන්න. ඇයි? බැලු බැලු තැන වෙළෙන්දු. බැලු බැලු තැන නිෂ්පාදකයෝ ඔවුනොවුන්ගේ නිෂ්පාදන අලෙවි කරගන්නට පාරිභෝගිකයා එනතුරු මඟ බලා සිටිනවා. ඇතැම් විට පාරිභෝගිකයා වෙතට ගිහින් ඔවුන්ගේ භාණ්ඩ පාරිභෝගිකයා වෙත සපයන්නට පොර කනවා. එතකොට පාරිභෝගිකයා තමන්ට අවශ්‍ය දේ අවශ්‍ය මිලට අවශ්‍ය තැනින් අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය ගුණාත්මක තත්වයෙන් තෝරා ගන්නට තෝරා ගැනීමේ නිදහසක් පවතිනවා යයි තර්ක කරනවා. එවැනි තෝරා ගැනීමේ නිදහසක් පවතිනවා නම් සැබෑ වශයෙන්ම ඒ පාරිභෝගික ආධිපත්‍යය පාරිභෝගික ස්වාධිපත්‍යය රජුට තියෙන තෝරා ගැනීමේ නිදහස පාරිභෝගිකයාට තියෙනවා. මේ තර්කය ගැන දෙපැත්තක් තිබෙනවා. ඇතැම් විට එය අර්ධ සත්‍යයක් යයි සමහරුන් ප්‍රකාශ කරනවා. ඒ මිත්‍යාවක් වශයෙන් ප්‍රකාශ කරන තැන් තිබෙනවා. අපි පැහැදිලිව පියවරින් පියවර විභාගයේ ප්‍රශ්නයට අවශ්‍ය උත්තරේ පිළිගස්වන්න අවශ්‍ය දැනුම ලබා ගන්න තුරු දැනට එවැනි තර්කයක් තියෙනවා යන හැඟීම රඳව ගන්න. වෙළඳපළ ආර්ථිකයක පෞද්ගලික අංශයටයි දේපළ හිමිකම රාජ්‍ය අංශයේ මැදිහත් වීම බොහෝ අඩුයි. තීරණ ගන්නේ මිල මත, මිල යන්ත්‍රණය මත. කුමක්ද කොපමණද කෙසේද කා සඳහාද නිපදවන්නේ? සම්පත් බෙදා හැරීමේ ප්‍රශ්නය, සලාකනය පිළිබඳ ප්‍රශ්නය, සම්පත් බෙදා හැරීම, නිෂ්පාදනය පිළිබඳ ප්‍රශ්නය, ආදායම් බෙදියාම ප්‍රශ්නය, මේ සියල්ල මිල මත සංඥා සලාක සානුබල මිල යන්ත්‍රණය මිල මත. ඒ අතරේ තවත් සංකල්පයක් ගෙනවිත් කියනවා පාරිභෝගිකයාට ස්වාධිපත්‍යයක් තියෙනවා. ඒකට අවශ්‍ය පරිසරයට මොහොතක් කලින් රූපරාමය අපි දැක්කා.
තරගයේ තුල ගැනුම්කරුවන් විශාල සංඛ්‍යාවක් විකුණුම්කරුවන් විශාල සංඛ්‍යාවක් තරග කරනවා ඕනෙම විටක ඕනෙම ගැනුම්කරුවට විකුණුම්කරුවට ප්‍රවේශ විය හැකි පිටව යා හැකි ඒ විට එවැනි පරිසරයක් තුල ස්වාධිපත්‍ය කිසි විදත් මං අර කී යටින් කී අදහස හැමදේම දෙපැත්තක් තියෙනවා පාරිභෝගික ස්වාධිපත්‍ය යන මතයට විරුද්ධව අදහස් දක්වන අවස්ථා පවතී බලමු මෙන්න බලන්න දැන් මම මෙච්චර වෙලා කියාගෙන ආවේ ආධිපත්‍යයක් තියෙනවය ස්වාධිපත්‍යයක් තියෙනවය කියලානේ. ඒ අතරතුර මා ඔබට කීවා ඒ මිත්‍යාවක් වශයෙන් සලකන අවස්ථාවක් තිබෙනවා. ඒ අර්ධ සත්‍යයක් ලෙස පවසපු අවස්ථා තියෙනවා විභාගවල. එවැනි පිළිතුරු බලාපොරොත්තු වෙච්ච තැන් තියෙනවා අපි විභාග ප්‍රශ්න පත්‍ර සහ ඊට අදාළ උත්තර පත්‍ර මේ ඒකකයේ අවසන් වෙච්ච ගමන් පළවෙනි නිපුණතාවයේ අවසන් වෙච්ච ගමන් සාකච්ඡා කරද්දී බොහොම පැහැදිලිව කියලා දෙන්නම්. මේක දිග ගමනක්, බොහොම සාර්ථක ගමනක්. පීවනින් පීවරගෙන යන් ආරම්භයේ තමයි අපහසු. විෂය නිර්දේශයේ මුල් කොටස තමයි මහන්සි වෙලා හොඳ ශක්තිමත් අඩිතාලමක් දමා ගන්නට අවශ්‍ය. කොතනකත් එහෙමයි. ආරම්භයේ තරමක් අසීරුයි. ඊට පස්සේ ඒ මාවත හෙලිපෙහෙලි කරගත්තයින් පස්සේ ගමන පහසුයි. අපි යන් විරදපුලේ තියුණු ලෙස ක්‍රියාත්මක වන ප්‍රචාරණය මොනවද ප්‍රචාරණයේදී යොදා නොගන්නේ දැන් නේද? කොයිතරම් ආකර්ෂණශීලී විදිහට විවිධ ප්‍රචාරණ උපාය උපක්‍රම තුලින් පාරිභෝගිකයව දිනා ගන්න නිෂ්පාදකයෝ උත්සාහ කරනවද කියලා ඔබට කොච්චර අත්දැකීම් තියෙනවද? මේ ප්‍රචාරණ තුලින් ඇතිවන ප්‍රචාරණ වැඩසටහන් මේ මාකටිං අලෙවි කරන උපාය උපක්‍රම කළමනාකරන උපායයන් බලන්න විවිධ උපක්‍රම යනාදි වශයෙන් නිෂ්පාදකයන්ගේ පාර්ශවයෙන් තරඟයට මුහුණ දීමේදී අනුගමනය කරන ඇතැම් ක්‍රියාමාර්ගයන් හේතුවෙන් පාරිභෝගිකයා තුල කිසියම් ව්‍යාකූල තත්වයක් නිර්මාණය විය හැකියි. අපි මේ දේ තව දුරටත් බලමු මෙහෙම. පාරිභෝගික ස්වාධිපත්‍ය. එහෙමනේ අපිට කීවේ. මේ යෙදුම හොඳින් අවධානයට ගන්න පාරිභෝගික ස්වාධිපත්‍ය. මෙහෙම දෙයක් තියෙනවයි කියලා ඇතැම් අය තර්ක කරද්දී ඒකට පටහැනිව එහෙම දෙයක් නෑ ඒක වැරදි ඒක මිත්‍යාවක් කියන පාර්ශවයෙන්ුත් ඉන්නවා. ඇයි එහෙම මිත්‍යාවක් කියලා කියන්නේ ඒක අර්ධ සත්‍යයක් කියන්නේ කියන එක කොච්චර සාධාරණද කියලා අපි බලමු. කොච්චර සාධාරණද කියලා අපි බලමු. පාරිභෝගික ස්වාධිපත්‍ය කියන යෙදුම අර්ධ සත්‍යයක් ඒ මිත්‍යාවක් කියන එක කොයි තරම් දුරට ගැලපෙනවද සාධාරණද කියලා බලමු. ඔබ විරදපරට ගිහින් භාණ්ඩ සේවා ගද්දි පොතක් පෑනක් පැන්සලක් පාසල් උපකරණයක් ඇඳුමක් පැළඳුමක් කෑමක් බීමක් ගද්දි වුණත් ඔය හැමදේ පසුපසම බලන්න තියෙන දැවැන්ත ප්‍රචාරණ වැඩසටහන් කොතරම් දැවැන්ත ප්‍රචාරණ වැඩසටහන් තිබෙනවද? මේ ප්‍රචාරණ වැඩසටහන් තුල ඇතැම් විට ඒ ප්‍රචාරණය සහ අලෙවි උපාය උපක්‍රම තුල ඇතැම් විට අපව රවටන ව්‍යාජ මවාපෑම් කොතෙකුත් නැද්ද? අපි කොයිතරම් රැවටිලා තියෙනවද? අපි කොයිතරම් ඇන්දිලා තියෙනවද? අපි කොයිතරම් අන්දනවද? සාමාන්‍ය වචනෙන් කියද්දි විලෙන්දු කොයිතරම් පාරිභෝගිකයව රවට්ටනවද? කොච්චර රැවටෙනවද? මේ ප්‍රචාරණය හා අලෙවි උපක්‍රම තුල ඒ විතරක් නෙමෙයි. ඇතැම් විට ඇතැම් වෙළඳපළවල් තුල තිබෙනවා ඉතා තියුණු බලයක් තියෙන ඒකාධිකාරී බලපෑම්. ඒකාධිකාරී කියන්නේ මේ වචන අපි ඉස්සරහට කතා කරනවා වරු ගණන් දවස් ගණන් පැය ගණන්
හරි මේ වචන ගැන නැවත අපි ඉදිරියේදී කතා කරනවා. ලොකු කාලයක් ගන්නවා ඒවට. ඒතකොට තව තවත් මේ ඒකාධිකාරයේ ඔය විවිධ අලුත් වචන එනවා. මේ ඒකාධිකාරය කියන්නේ එක වෙලෙන්දෙක් අපි දු මේ මුළු රටටම කිසියම් භාණ්ඩයක් නිපදවන එක වෙලෙන්දෙක් මුළු වෙළඳපළම ආර්ථිකයම ග්‍රහණය කරගෙන ඉන්නවා කියන. ඒතර එයාට බලයක් තියෙනවා. එයාට අවශ්‍ය විදියට විවිධ අයගෙන් විවිධ මිල ගණන් අය කරන්න අවශ්‍ය නම් වෙළඳපළ විවෘත කරන්න. එහෙම නැත්නම් වෙළඳපළ වසා දමන්න. අන්න ඒ වගේ තැන්වලදී අපි පාරිභෝගිකයා අසරණ වෙන තැන් නැද්ද? තියෙනවා. සා වෙළඳපළ ක්‍රමේදී පාරිභෝගික ස්වාධිපත්‍යයක් කියන තර්කයක්. ඒ තර්කයට පටහැනිව කතා කරද්දී කියනවා ප්‍රචාරණය අලි උපාය උපක්‍රම මේ ඒකාධිකාරී වෙළඳපළවල්. ඒ පවතින තත්ත්වයන් තුළ පාරිභෝගිකයාව ගසා කෑමකට ලක් වෙනවා. පාරිභෝගිකයාව රැවටීමකට ලක් කරනවා. පාරිභෝගිකයා මංමුලා වෙනවා. ඇතැම් විට තිබෙන ව්‍යාජ මවාපාන ලද අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් නිසා කොතෙකුත් අපි හැමට එහෙම අත්දැකීම් තිබෙනවා. පාරිභෝගික ස්වාධිපත්‍යය. ඒකට පක්ෂව සහ විපක්ෂව කතා කරා. මේක හිමින් සීරිය බලන්න ඕන මේ රූප රාමුව. මේ ඉතා වැදගත් වචන දෙකක් තිබෙනවා. මේවා ඉගෙන ගන්න ඕනේ ඔබ. ඒවා ඉතා හොඳින් ඉගෙන ගන්න ඕනේ. මේ ඉතා වැදගත් වචන දෙකක් තියෙනවා. එකක් තමයි අපූර්ණ තොරතුරු. ඒ කියන්නේ අසම්පූර්ණ තොරතුරු. අපි කොයිතරම් දුරට තීරණ ගන්නවද අසම්පූර්ණ තොරතුරු නිසා. තව වචනයක් තියෙනවා අසමමිතික තොරතුරු. අසමමිතික තොරතුරු. අපි පොඩ්ඩක් නිදහසේ මේ දේ විමසලා බලමුකෝ. අපූර්ණ තොරතුරු, imperfect information. මොකක්ද මේ අපූර්ණ තොරතුරු කියලා කියන්නේ? මේ අපූර්ණ කියන්නේ අසම්පූර්ණ කියලා මතක තියාගන්නකෝ ලේසියෙන්. අසම්පූර්ණ. අපි ඇතැම් විට ඉතා වැදගත් ඇතැම් කරුණු අපි දන්නේ නැහැ. නොදැනුවත්ව සිටිනවා. අසම්පූර්ණයි අපේ දැනුම. මම මොකද්ද කිව්වේ? ඉතා වටිනා වැදගත් තොරතුරු අපි නොදැන සිටිනවා. ඔබ දන්නවද රක්ෂණ ඔප්පුවක් මිලදී ගැනීම කොච්චර දුරට වාසිදායකද කියලා? එහි කොච්චර ප්‍රතිලාභ තිබෙනවද කියලා? ජීවිත රක්ෂණය, දේපල රක්ෂණය, රක්ෂණය ගැන පාඩමක් උගන්වන්න හදනව නෙමෙයි. ඒක අපේ විෂයපතේ එච්චර දුර යන්න නේ. නමුත් හොඳ උදාහරණයක් මම මේ කියන්නේ. අපි බොහෝ දෙනෙක් රක්ෂණයේ තියෙන වැදගත්කම දන්නේ නැහැ. එහි තියෙන ඵල ප්‍රයෝජන දන්නේ නැහැ. එහි තියෙන වාසි දන්නේ නැහැ. ඒ නිසා අපි ඒ තොරතුරු නොදන්නාකම නිසා රක්ෂණ නියෝජිතයින්ව කොතෙක් මග හරිනවද? නෑ. ඔක වැඩක් නෑ. මට ඔකට එක්ක වෙන්න බෑ. මට රක්ෂණයක් අවශ්‍ය නෑ. අන්න ඒ වගේ අපි මං සරල උදාහරණයක් කිව්වේ හොඳ නොදැන යහපත් දේ නොදැන අපි යහපත් තීරණ නොගෙන ඊට වඩා අයහපත් අවාසිදායක තීරණ වලට කොතෙකුත් එළඹෙනවා අපේ නොදැනුවත්කම නිසා. අපි දන්නේ සම්පූර්ණ තත්ත්වෙ නෙමෙයි. අපිට ඇහිලා තියෙන්නේ, දැකලා තියෙන්නේ, අපි දැනලා තියෙන්නේ අසම්පූර්ණ තොරතුරු. එහෙමනම් වෙනදපලේ ඇතැම් භාණ්ඩ සේවාවල තියෙන ಗುಣ අපි දන්නේ නැහැ. හොඳ දන්නේ නැහැ. වගේම ඇතැම් නුගුණ නරක දන්නෙත් නැහැ. ඒ නිසා අපි පවතින ඇතැම් හොඳ දන්නේ නැහැ වගේම පවතින ඇතැම් නරක දන්නෙත් නැති නිසා අපි අසම්පූර්ණ තොරතුරු මත අපූර්ණ තොරතුරු මත තීරණ ගන්නවා නම් පාරිභෝගිකයෝ හැටියට අපේ තෝරා ගැනීම වැරදි. කෝ එතකොට ස්වාධිපත්‍යයක් අපි රැවටිලා. අපි වැරදි තීරණයකට ඇවිල්ලා. මොකද්ද හේතුව? අසම්පූර්ණ තොරතුරු.
ඊළඟ වචනේ බලන්න. අසමමිතික තොරතුරු. අරක imperfect information. අසම්පූර්ණ. මේකට කියනවා asymmetric. asymmetric. matrix නෙමෙයි. asymmetric. අසමමිතික තොරතුරු. එක පාර්ශවයක් නිවැරදි තොරතුරු දන්නවා අනෙක් පාර්ශවය ඊතරම් දුරට තොරතුරු දන්නේ නැහැ. ඒක කලින් කතාවට වඩා වෙනස්. කලින් කතාවේ ගොඩක් කිව්වේ අපූර්ණ තොරතුරු වල හොඳ ගොඩක් වෙලාවට හැංගිලා තියෙනවා. දැන සිටිය යුතු හොඳ ලක්ෂණ නොදන්නා නිසා අපි තෝරගන්නේ නැහැ ඒ භාණ්ඩයේ සේවාව. ඒකයි මම රක්ෂණය කිව්වේ. රක්ෂණේ ඉතා ප්‍රතිලාභ සහිත ප්‍රයෝජනවත් දේවල් තියෙනවා. නමුත් නොදන්නා නිසා අපි ඒකේ වටිනාකමක් දන්නේ නැති නිසා අපි ඒක තෝරගන්න නැතුව ඉන්නවා. මේ අසමමිතික තොරතුරු කියන්නේ පුතේ දුවේ ඊට වඩා වෙනස් කතාවක්. අසමමිතික තොරතුරු. ඒ කියන්නේ අපි තු විකුණුම්කරු සියලු තොරතුරු දැන සිටිනවා. විකුණුම්කරු සියලු තොරතුරු දැන සිටිනවා. එයා දන්නවා සියල්ල. හැබැයි ගැනුම්කරු තොරතුරු දන්නේ එයාට වඩා අඩුවෙන්. උදාහරණයක් හිතමු අපි. අපි මෙහෙම හිතමු. මේකට හොඳ උදාහරණයක් තමයි අපිට ගන්න පුළුවන් පාවිච්චි කරපු මෝටර් රථ. මේ සංකේත අඳින්නේ මේ වාහනයක් කියලා ඔබට හිතන්න පුළුවන්. මේක ගම් වතුරට අහු වෙච්ච වාහනයක් වෙන්න පුළුවන්. සුනාමියට අහු වෙච්ච වාහනයක් වෙන්නත් පුළුවන්. කෝච්චියට ඇප්පිලා දෙකට කැඩිලා නැවත දක්ෂ විශිෂ්ට කාර්මික ශිල්පියෝ නැවත මේක එකලස් කරලා අලුතෙන් බඳ බොඩි සෙට් කරලා හොඳ ෆිනිෂ් එකක් දාලා විකුණන අවස්ථා නැතුවා නෙමෙයි. ගම් වතුරට අහුවෙච්ච, ක්‍රියානතුරු ලක් වෙච්ච, ඇතැම් විට දුම්රියට කොච්චර හැපිච්ච, සුනාමියට යට වෙච්ච වාහනයක් වෙන්න පුළුවන්. අයිතිකාරයා දන්නවා වෙච්ච සියලු ඇබැද්දි 100%ක්ම. ඒවා වහලා විකුණුම් කරු ගැනුම් කරුට මේක අලෙවි කරනවා. ගැනුම් කරු දන්නේ නැහැ. ඔහු මතු පිටින් බලනවා ෂෝක් වාහනේ මේ ගානට හම්බෙන්නේ. ඒ ගානෙන් භාගයකටත් විකුණන්න බෑ ඇත්ත කතන්දරය දන්නවනේ. විකුණුම් කරු දන්නවා 100%ක්ම තොරතුරු. ගැනුම් කරු දන්නේ ඒන් කොටසක් විතරයි. අර ඩැමේජ් එක දන්නේ නැහැ. අන්න එක්කෙනෙක් සියලු තොරතුරු දන්නවා අනිත් එක්කෙනා තොරතුරු අඩු වශයෙන් දන්නේ. සමමිතික නෑ. අසමමිතිකයි. පරණ වාහන විතරක් නෙමේ දුවේ පුතේ. පරණ ගෙවල් විකුණන එකත් මේකට හොඳ උදාහරණයක්. මේ ගෙදරක් මොකක් හරි මේකේ තියෙනවා අඩුපාඩුවක්. අර මිත්‍යා විශ්වාස කරන නෙමේ මම මේ කියන්නේ. මේ ගෙදර මොකක් හරි ඉදිකිරීමේදී ඇති වෙච්ච දෝෂයක් තියෙනවා. සමහරට පොඩි වැස්සකටත් මේ ගෙදර තියෙන ඉඩම යට වෙනවා වෙන්න පුළුවන් වතුරට. මොකක් හරි දෝෂයක් තියෙනවා. කාණු නල පද්ධතිය අඩුපාඩුවක්. අයිතිකාරයෝ මේකේ තියෙන අඩුපාඩු දන්නවා. නමුත් ඒවා මතු පිටින් ආවරණය කරලා හොඳ ලස්සනට තීන්ත දාලා ලස්සනට ඒ ගාඩන් එක සකස් කරලා අයිතිකාරයා 100%ක් මේක අඩුපාඩු දන්නවා. ගැනුම් කරු දන්නේ ඒ කවුරු හරි මිලදී ගන්නවා. දැම්මට කියන්න මේ වාහනේ ගත්තු පාරිභෝගිකයා මේ පරණ ගෙදර අඩුපාඩු නොදැනගත්තු පාරිභෝගිකයා ස්වාධිපත්‍යයේද නෑ. අන්න ඒ නිසා අපි කියනවා අර පාරිභෝගික ස්වාධිපත්‍ය යන තර්කය බොහෝ විට අර්ධ සත්‍යයක්. එය මිත්‍යාවක්. ඒක එහෙමම වෙන්නේ නෑ. ඒක අඩුපාඩුවක් තියෙනවායි කියලා. අපි ඇවිත් බලමු ආපහු එතෙන්ට. ඒක තරමක් අපි සීරුවෙන් බලන්න ඕන කොටසක්. නිවැරදි තොරතුරු නොදැන අපූර්ණ තොරතුරු මත අසම්පූර්ණ තොරතුරු මත තීරණ ගන්නවා නම් අසම්පූර්ණ තොරතුරු මත තීරණ ගන්නවා නම් අපූර්ණ තොරතුරු මත තීරණ ගන්නවා නම් එතනදි පාරිභෝගිකයා අසාර්ථකයි. ස්වාධිපත්‍යයක් නැහැ. අසමමිතික තොරතුරු මත විකුණුම් කරු දන්නවා සියලු තොරතුරු ගැනුම් කරු දන්නේ ඒයින් කොටසක් විතරයි. ඔහු
හානිකර තත්ත්වයන් දන්නේ නැහැ. එහෙම අපූර්ණ imperfect information අපූර්ණ තොරතුරු සහ asymmetric අසමමිතික තොරතුරු මත අපූර්ණ තොරතුරු හා අසමමිතික තොරතුරු මත තීරණ ගන්නා පාරිභෝගිකෙක් දිනන්නේ නැහැ. එයා පරාදයි. කෝ consumer sovereignty කෝ පාරිභෝගික ස්වාධිපත්‍ය. ඒ නිසා අතනේ තර්ක කරා අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනට ගෙනල්ලම දෙනවා. එයා තමයි රජු. එයාට තියෙනවා බලය තෝරගැනීමේ නිදහස කියලා. ඒ නිදහස තුළ නොදැනුවත්වම අසම්පූර්ණ අපූර්ණ තොරතුරු සහ අසමමිතික තොරතුරු මත නම් ඔහු තීරණ ගන්නේ. කෝවර තර්කයේ ඒවා විචාරශීලීව පිළිතුරු ලියන්න ශක්තිමත් වෙන්න දැනුම ලබා ගන්න ඕනේ. අපි කියවමු හිමින් සීරුවේ මේ රූපරාමයේ තියෙන ඡේදය. වචනෙන් වචනට යමු. අපූර්ණ තොරතුරු සහ අසම්මිතික තොරතුරු වලට යටත් තෝරා ගැනීමේ තීරණවට එළඹෙන අවස්ථා කොතෙකුත් දැකිය හැකියි. ඔබට කොපමණ එවැනි අත්දැකීම් ඔබට කොපමණ එවැනි අත්දැකීම් තිබෙනවද? මටත් එවැනි අත්දැකීම් තිබෙනවා. අපි සමාජයේ හැමෝම පාරිභෝගික හැටියට මේ වගේ දේවල් වලට කොතෙකුත් මුහුණ දෙනවා. කිසියම් ආකාරයක මං මුලා වන ස්වභාවයක් අපි රැවටිලා මං මුලා වෙලා හරි තීරණයකට නෙමෙයි ඇවිත් තියෙන්නේ. තෝරගන්න ගියාම අපි ඔළුව අවුල් වෙලා එහෙම වෙනවා. එවැනි අවස්ථාවල මෙවැනි තත්වයන් ඉදිරියේ පාරිභෝගික ස්වාධිපත්‍ය යන තර්කයේ අභියෝගයට ලක්වේ. ඔව් අභියෝගයක්. ඒක තර්ක කරලා ලියන්න ඕනේ. ඒක අන්තිකට යන්න බෑ විභාගෙ. මෙහෙම ਵਿਚාරශීලීව අරහෙම තර්කයක් තියෙනවා. එහෙම වුණොත් ස්වාධිපත්‍යයක් තියෙනවා. ඒ කොන්දේසියට. නමුත් මේ වාතාවරණයන් තුල ඒ අර්ධ සත්‍යයක් යම් අභිමතයක් ආධිපත්‍යයක් තිබුණත් ඒ මිත්‍යාවක් හැටියට තර්ක කරලා ඔබට ලියන්න පුළුවන්. ඔබේ පිළිතුරේ ඉදිරිපත් කිරීමේ තර්කානුකූල ස්වභාවයට පිළිතුරේ තර්කානුකූල ස්වභාවයට ලකුණු හිමි වෙනවා. ඒ නිසා අර කවුරු හරි කියන මතය ඒකම එල්බගෙන ඒකම පිටපතක් ලියන එක නෙමේ දරුවන්ගෙන් විය යුත්තේ. නිර්මාණශීලීව හිතලා ඔව් වාසිත් තියෙනවා ඔව් අවාසිත් තියෙනවා. එහෙම තර්කයක් තියෙනවා. මේ කරුණු මත ඒ තර්කය අපිට පිළිගන්න බෑ. ඒක එතකොට නිෂ්ක්‍රීයයි. ඒක මිත්‍යාවක්. කොටසක් තියෙන නිසා ඒක අර්ධ සත්‍යයක් කියන්න පුළුවන් කියලා උත්තරේ බැලන්ස් කරනවා. මේ මිත්‍යා මතයක් වශයෙන් කරුණු දක්වන අවස්ථා දැකිය හැකියි. ප්‍රමාණවත් නේ ඒ පැහැදිලි කිරීම හොඳටම මම ඒ සමහර තැන් එහෙම අරගෙන වැඩිපුර වෙලාවක් එක එක උපක්‍රම යොදලා කියලා දෙන්නේ ඒ විභාගෙට ඉලක්ක කරන ප්‍රශ්න ඒ අත්දැකීමෙන් කියන්නේ සියලුම දේ විෂය කරුණු දැන සිටිය යුතුයි. අවධාරණය කළ යුතු තැන් එය නැවත ජීවිතේ කිසි දිනක අමතක නොවන තරමට පැහැදිලි කරනවා පැහැදිලි කරනවා. ඒක අපේ වගකීම. දැන් අර යෙදුම ඊළඟට මේ වෙළඳපොළ ආර්ථිකය බලන්න කොච්චර දුර එනවද කියලා. මම ඒකනේ කිව්වේ මේ කොටසට ලොකු වෙලාවක් යනවා. මේක chapters දෙකකින් ඔයාලට ඉදිරිපත් වෙන්නේ. එක 7 කොටස. මේක කලබල වෙලා දුවන්න බෑ. හිමින් සූරේ වචනෙන් වචනේ අර කලින් අවබෝධ කරගත්තු එක 6න් ගත්තු ඒ අවබෝධයත් එක්ක මේ දැනුම් සම්භාරය ක්‍රමෙන් ලබා ගනිමු. ස්වార్థය self interest ආත්මාර්ථය මිස වෙන කිසිවක් නොවේ. වෙළඳපොළ ආර්ථිකයක පාරිභෝගිකයන් නිෂ්පාදකයන් මෙන්ම සාධක සපයන්නන් හැම පාර්ශවයක්ම සීලම පාර්ශවයන් තීරණ ගන්නේ ස්වార్థය පදනම් කරගෙනයි. දැන් ඔබ කිසිවෙකුටවත් ස්වార్థය අනු කවරේද යන ප්‍රශ්නයක් නැහැ. ඒකට උත්තරය දන්නවා අපි කලින් තීරුම් කරා. පාරිභෝගිකයා තමාගේ ඉහළම උපයෝගීතාව වෙනුවෙන් නිෂ්පාදකයා තමන්ගේ ඉහළම ලාභදායීත්වය වෙනුවෙන් තමා වෙනුවෙන් තම වාසිය තම ප්‍රතිලාභය self interest ආත්මාර්ථය වෙනුවෙන් තීරණ ගන්නවා. වෙළඳපොළ ආර්ථිකය තුල ස්වార్థයෙන් වෙන අදහස් වන්නේ තමන්ගේ වාසිය වෙනුවෙන් කටයුතු කිරීමමයි. නිෂ්පාදකයෙකු ලාභ උපරිම කිරීමේ පරමාර්ථයෙන්ද එයා ලාභ ලබන්න. පාරිභෝගිකයෙකු උපයෝගීතාවය උපරිම කිරීමේ පරමාර්ථයෙන්ද එයා තෘප්තිය උපයෝගීතාවය ලබන්න. සියලුම පාර්ශ්වයන් මෙහෙවන අභිප්‍රේරණයේ සාධකය පෙළඹවීමේ සාධකය
සානුබල කලින් අර වචන කිව්වේ ඇයි කියලා දැන් නේද වටිනාකම තේරෙන්නේ. සානුබල වෙළඳපළ ආර්ථිකයක සියලු සානුබල සියලු පෙළඹවීම් අර ක්‍රියාශීලීත්වයට ඇති කරන උත්තේජනය ස්වාර්ථය තුළින් තමන්ට වාසි නම් තමුන්ට ඵල ප්‍රයෝජන ලැබෙනවා නම් තමන්ට ලැබෙන ප්‍රතිලාභ වාසිය උපයෝගිතාවේ මතම තමයි පෙළඹ වෙන්නේ වැඩි වැඩියෙන් ක්‍රියාත්මක වෙන්න ක්‍රියාශීලී වෙන්න. ඒ ආත්මාර්ථය මිසක වෙන කිසිවක් නොවේ. ඒක අන්තයකට ගිහින් නරකයි කියලා හිතන්න එපා. තමන්ට තමන් නැත්නම් තමන් ගැන හිතන්නේ නැත්නම් කවුද හිතන්නේ? අපි අනිත් අය ගැන හිතන්න එපා කියලා පටු චේතනාවකින් කියන පණිවිඩයක් නෙමෙයි මේ. ඒ වෙළඳපළ ආර්ථිකයේ සාධාරණයි. ඒ සාමාන්‍යයි. ඒ ස්වභාවිකයි. ඒ ආත්මාර්ථය හානිකර ආත්මාර්ථයක්ම නොවෙන්න පුළුවන්. පරාර්ථය වෙනුවෙන් ක්‍රියාත්මක වන්නන් වෙළඳපළ ආර්ථිකයක දක්නට ලැබේ. අනිත් අය වෙනුවෙන් ව්‍යාපාර කරන්නේ නෑ. ව්‍යාපාරිකයන් වෙනුවෙන් පාරිභෝගිකයෝ මිලදී ගන්නෙ නැහැ. අවසාන තර්කයට ගියොත් ගැනුම්කරු තමන්ගේ විකුණුම්කරු තමන්ගේ වාසිය ප්‍රතිලාභයේ ආත්මාර්ථයේ ස්වාර්ථය තුලින් තමයි ක්‍රියාත්මක වෙන්නේ වෙළඳපළ ආර්ථිකයන් තුල. තව දුරටත් මේ නැවතත් පුනා කියන්නේ ඒ තරමට මේ සංකල්ප ඔබට සමීප වෙන්නට ඕනේ. නිෂ්පාදකයෙකු ලාභ උපරීම පාරිභෝගිකයෙකු උපයෝගිතාව විපර කිරීම. සියලු පාර්ශ්වයන් මෙහෙවන අභිප්‍රේරණ සාධකයේ ස්වාර්ථයයි දෙවෙනි වතාවට මේ පෙන්වන්නේ. ඒ ආත්මාර්ථයේ මිස වෙන කිසිවක් නොවේ. පරාර්ථයේ වෙනුවෙන් ක්‍රියාත්මක වන්නන් වෙළඳපළ ආර්ථික තුල දක්නට නොලැබේ. මතකද මේ කරුණ? මා කිව්වා මිල කියන්නේ ගැනුම්කරුවන් විකුණුම්කරුවන් අතර ගනුදෙනුවක් හුවමාරුවක වටිනාකම මනින මිනුම. එය තීරණය වෙන විදිහ අදුෂ්‍යමාන බලවේගයක් මගින් සිද්ධ වෙනවා කියලා අපි මෙතනදී පොඩි තර්කයක් ගෙනල්ලා ගැඹුරු කතන්දරයක් පොඩ්ඩක් මග ඇරලා තමයි විශේෂ නිර්දේශය මෙතන යන්නේ. ඒ ඔබට අවශ්‍යයක් නැහැ. ඉල්ලුම පාඩමේ සැපයුම් පාඩමේදී තමා මිල තීරණය වීම පිළිබඳව ආර්ථික විද්‍යාත්මකව තේරුම් ගන්න. ඉතින් අපි ආධුනික ශිෂ්‍යයාට එදා ඉඳන්ම කියන්නේ මිල තීරණය වෙන්නේ අදෘශ්‍යමානවයි. අදිසි හස්තයක් මගින් invisible hand මේ මිල තීරණය කරනවා කියලා කියනවා. එහෙම කියලාම මම ඔබ අතාරින්නේ මම මේ මොහොතේ හැකි උපරිම උපක්‍රම යොදාගෙන මේ මිල තීරණය වෙන විදිහත් කියලා දෙන්නයි උත්සාහ කරන්නේ. මෙන්න බලන්න. මේ ඉදිරියේදී ඔබ ඉල්ලුම සැපයුම් මාතෘකාව තුළ ඊටාම පුළුල්ව කතා කරන්න නිමිත කොටසක්. මම මේ පුංචි ප්‍රස්තාරයක් අඳිනවා. මේ දැක්වෙන්නේ ගොඩක් ගැඹුරට හිතන්න එපා. මේ පැත්තේ භාණ්ඩයක සේවාවක මිල මේ ඉල්ලන හා සපයන ප්‍රමාණය කියලා හිතුවොත් වැඩි මිලකදී අඩුවෙන් ඉල්ලන අඩු මිලකදී වැඩියෙන් ඉල්ලන හැසිරීමක් තමයි මේ ඉල්ලුම කියන සංකල්පය තුර අපි ඉස්සරහට ඉගෙන ගන්න. ඔබට තේරෙනවා මිල වැඩි වෙන්න භාණ්ඩ ඉල්ලන ප්‍රමාණය අඩුයි. මිල අඩු වෙන්න භාණ්ඩ ඉල්ලන ප්‍රමාණය වැඩි. හැබැයි ව්‍යාපාරිකයෝ වෙලෙන්දු එහෙම නෙමෙයි. ඒගොල්ලන්ගේ බලවේගය මීටින්දුරාම පරස්පරයි. සැපයුම. ඒක කොහොමද තීරණය වෙන්නේ? යා අඩුම මිලකදී සපයන්නේ නැහැ. මිල වැඩි වෙන්න තමයි වැඩියෙන් සපයන්න වෙලෙන්දු උත්සාහ කරන්නේ. දැන් මේ රූප සටහන ගැන එච්චර ගැඹුරට යන්නේ නැතුව ඔබ හිතන්න මේ එකිනෙක පරස්පර බලවේග දෙකක් බව ඔබට පේනවනේ පැහැදිලිවම. මේ නැවත බලන්න. අපි තරම පීවර කීපයක් සාකච්ඡා කරාට
ඒක අපිට බාධාවක් නෙමෙයි, ඒ කාලේ නාස්තියක් නෙමෙයි. අපි මෙහෙම හිතමු. මම මේ ප්‍රස්තාරේ තව ටිකක් විස්තරාත්මකව පෙන්වන්නම්කෝ මෙහෙම. ගැනුම්කරුවෝ හැසිරෙන්නේ මේ විදිහට. මේ ප්‍රස්තාරේ හැඩේ විතරක් බලන්න. වැඩි මිලකදී අඩුවෙන්, අඩු මිලකදී වැඩියෙන් ඉල්ලන්නේ. හැබැයි විකුණුම්කරුවෝ එහෙම නෙමෙයි. ඒගොල්ලෝ ඒකේ ප්‍රතිවිරුද්ධාකාරයට හැසිරෙන්නේ. විකුණුම්කරුවෝ හැසිරෙන්නේ කොහොමද? විකුණුම්කරුවෝ අඩු මිලකදී අඩුවෙන්, වැඩි මිලකදී වැඩියෙන් විකුණන්නේ. දැන් ඔයා මේ එකිනෙක පරස්පර රේඛා දෙක විතරක් තේරුම් ගන්න උත්සාහ කරන්න. එහෙමනම් අපි කියනවා මෙතන ඉන්නේ ඉල්ලුම, ගැනුම්කරු, මෙතන ඉන්නේ සැපයුම, විකුණුම්කරු, මේ අලෙවිකරු. දැන් ඇත්තටම මේ සම්දිස්ථානේ පෙන්වන්නේ මේ ගැනුම්කරුයි විකුණුම්කරුයි දෙන්නම එකග වන කිසියම් නිශ්චිත මොහොතක්. ගොඩාක් ගැඹුරට හිතන්න එපා. ඉල්ලුම කියන පාඩම කාල පරිච්ඡේද ගණනාවක්, සැපයුම කියන කාල පරිච්ඡේද ගණනාවක් ඉගෙනගෙන දැන ගත යුතු දෙයක්. මෙතන අපි අදෘශ්‍යමාන හස්තයන් මගින් පාලනය වෙනවා කියලාම නොකිය මං යථාර්ථයක් ඉදිරිපත් කරන්න මේ උත්සාහ කරන්නේ. දැන් එතකොට දුවේ පුතේ මේ එකිනෙක පරස්පර බලවේග දෙක වුණත් ඔබට පේනවනේ මෙතනදී යම් කිසි එක දත්වයකට මේ මෙතනපත් වෙලා තියෙනවයි කියන එක. යම් කිසි එකකටපත් වෙලා තියෙනවනේ. මොකක්ද? මෙන්න මෙතෙන්ට අපි කියනවා පාරිභාෂික වචනයක්, සුවිශේෂ වචනයක්. ඒක චුට්ටක් නිකන් හිමින් සීරිය බලාගෙන ඉන්න. හරිද? ඒකට කියනවා සමතුලිතය කියලා. ඒ කියන්නේ සමබර වීමක්. මේ වචන ගැන එච්චර දුරට ගොඩාක් ගැඹුරට දුවන්න එපා. මම දැන් මේ දෙන්නම කැඳගෙනවා මෙතෙන්ද. මෙන්න ගැනුම්කරු. ඔන්න විකුණුම්කරුත් මෙතෙන්ට එක්කගෙනාව කියනවා. මෙන් දෙන්නගෙම සිත එකම සිතක් නේ, දෙසිතම එකම සිතක් වීලානේ. එක සිත දෙතනක නතර වෙලා නෙමෙයි දැන් මෙතනදී. අනිත් තැන් වල නතර වෙලා තියෙන විනිවිද තැන් වල. මේ විශේෂතරට ආවයින් පස්සේ ගැනුම්කරු කියනවා හරි. මම රුපියල් 10 ගානේ. මට දෙන්න ඔයාගෙන් ඒකක 10ක්. විකුණුම්කරු කියනවා හොඳයි මං ඔයාට ඒකක 10ක් දෙන්නම් රුපියල් 10 ගානේ. මේක අපි ටේබල් එකක් වගුවක බැලුවොත් මෙන්න මිල රුපියල් 10යි. මෙන්න ඉල්ලුම කෙටියෙන් ලියන්නම් මෙන්න සැපයුම. ගැනුම්කරු ඉල්ලන්නේ 10යි, විකුණුම්කරු විකුණන්න උත්සාහ කරන්නේ 10යි. ඒක බොහෝම සරල උදාහරණයක් මේ. රුපියල් 10 බැගින් ගැනුම්කරු භාණ්ඩ 10ක් ඉල්ලද්දී රුපියල් 10 බැගින් විකුණුම්කරු භාණ්ඩ 10ක් සපයද්දී දෙන්නට දෙන්න එකම දේනේ, එකම අදහසනේ. මේ වෙන කිසිම තැනක එහෙම තත්වයක් අපිට දකින්න නෑ. මෙතන ඉල්ලන ප්‍රමාණයට වඩා සපයන ප්‍රමාණය වැඩි, මෙතන සපයන ප්‍රමාණයට වඩා ඉල්ලන ප්‍රමාණය වැඩි. මේ දේ මේ විදිහට ඇවිත් ඔන්න බලන්න එක්තරා සම්දිස්ථානයකදී මේ දෙන්නම එකම මතයකට එකඟ තත්වයකටපත් වුණා. ඔය ක්‍රියාවලිය අතිශය සංකීර්ණ න්‍යායාත්මක පදනමක්. මේක ආධුනික ශිෂ්‍යයෙකුට, ඔබ වැනි ආධුනිකයෙකුට මුල්වරට මෙහෙමවත් විස්තර නොකර විස්තර කරන්න නියමිත කොහොමද දන්නවද? මම ඒකට එච්චර කැමති නෑ. ඊට වඩා මට මේක ගැඹුරින් ඔබට කියලා දෙන්නයි අවශ්‍ය. මේ කිසිම දෙයක් නොකිය කියනවා. ඒ අදෘශ්‍යමාන හස්තයක් මගින් පාලනය වන්නක් කිය මිල. මේ රුපියල් 10 තීරණය උනේ අදෘශ්‍යමාන ලෙස කියනවා. දැන් ඔබට පේනව නෑ ඒක අපිට දෘශ්‍යමානව පෙන්වන්න එක් තර්ක තුල පුළුවන්. අපි තව එක උත්සාහයක් දරමු. ඒ දරන උත්සාහයේ කාලය ඔබට එච්චර ලොකු ආවස්තික පිරිවැයක් වෙන්නෙම නෑ. ඒ කියන්නේ වෙනුවෙන් කැප කරන කාලය ඔබට එච්චර හානි කර නෑ. ඉදිරියට යන්න ඔබට ඒක වාසි වෙනවා. ආවස්තික පිරිවැය ශුන්‍යයි කියන තරමටම මම ඉන්නේ. ඒත් ඒ වගේ තමයි. මොකද මේක හරි ප්‍රයෝජනවත්. මේක මේ මොහොතේ දැනගන්න එක. අපි තව එක පියවරක් යන් ඉස්සරහට.
ඔන්න බලන්න. අපි නැවත පුංචි ප්‍රස්ථාරයක් ඇඳගමුකෝ. ගැනුම්කරුගේ බලවේගය මේ විදිහට. වැඩි මිලකදී අඩුවෙන් අඩු මිලකදී වැඩි. විකුණුම්කරු ඊට පරස්පරයි. එයා අඩු මිලකදී අඩුවෙන් වැඩි මිලකදී වැඩි. මේ ගැනුම්කරු සහ විකුණුම්කරු දෙදෙනාගේ අන්‍යෝන්‍ය හැසිරීම තුළ ඔවුනොවුන් එකිනෙකා එක් තැනකදී එකඟ වෙනවා මේ ගනුදෙනුව සඳහා. මේකට වඩා අර ස්මාර්ට් විදිහට අපි මේ සංකේත දානවා නම් අපි ලියන්නේ මෙන්න මෙහිමයි. සප්ලයි සැපයුම වපුරුදු වෙනු ඩිමාන්ඩ් ඉල්ලුම. ප්‍රස්ථාරයක් අඳිද්දි සාමාන්‍යයෙන් අපි මූල ලක්ෂයේ ලකුණු කරනවා ඔරිජින්. මූල ලක්ෂයේ බිඳුව. ඒකයි හොඳ ෆිනිෂ් එකක් තියෙන්න ඕනේ. මේ පැත්තේ අපි කියනවා ප්‍රමාණය quantity. මේවට හුරු වෙන්න. මේ බලන් හිටියම ඔයාගේ ඔළුවට වදින ටික හොඳටම ඇති. price මිල. මෙතන කියනවට සමතුලිතයට විශේෂ අගයක් equal කියලා හිතමුකෝ සමාන වෙන එක. නමුත් ඒකට වචනේ equilibrium සමතුලිතය. equilibrium සමතුලිතය අපි දැනට ඊ අකුර ගමු. දැන් මගේ දුවලා පුතාලා කියන්නේ මේ ගැනුම්කරු සහ මේ විකුණුම්කරු කියන දෙදෙනා දැන් හිතන්නේ එකම දේ. මේ දෙන්නගේම සිතුවිලි බැලුවොත් ඔවුන් දෙදෙනම කැමති අපි වෙන ඉලක්කමක් ගමු. රුපියල් 10යි නේ අපි කලින් ගත්තේ. අපි දැන් වෙන ඉලක්කමක් ගමු. අපිට රුපියල් 2යි. මොකක් හරි ටොෆියක් සීනි බෝලයක් කියලා හිතමුකෝ. ගැනුම්කරුට අවශ්‍යයි 10ක් මිලදී ගන්න, විකුණුම්කරුට අවශ්‍යයි 10ක් අලෙවි කරන්න. අර 10 ඉලක්කම ගත්තාම ටිකක් ඒකවා වැරදි විදිහට තේරුම් ගනී කියලා මම වෙනින් ඉලක්කමක් පෙතෙන්ද ගත්තේ. මෙන්න මෙහිමයි අපි ඉස්සරහට මේක පෙන්වන්නේ. මේවා ලොකු දේවල් නෙමේ. මේ සංකේත වලින් පෙන්වන ඩිමාන්ඩ්, ක්වන්ටිටි, ඉල්ලුම් ප්‍රමාණය, ක්වන්ටිටි සප්ලයි, සපයන ප්‍රමාණය, ප්‍රයිස් මිල. රුපියල් 2ේදී ඉල්ලුම්කරු 10ක් ඉල්ලද්දී විකුණුම්කරු 10ක් සපයනවා. දැන් බලන්න මේ දෙක එකග වෙනවා. දෙදෙනාම රුපියල් 10 බැගින් ඉල්ලන්න සපයන්න. මේ සමස්ත ක්‍රියාවලිය අපි කියනවා මිල යන්ත්‍රණය. මේ වෙන කිසිම තැනක එහෙම එකදාත්වයක් නැහැ. වෙන කිසිම තැනක එහෙම එකතාවයක් නැහැ. මෙතන ඉල්ලන ප්‍රමාණයට වඩා සපයන ප්‍රමාණය වැඩි. මෙතන සපයන මිලට වඩා ඉල්ලන මිල අඩුයි. මෙතනදී ඊට වඩා වෙනස්. බලන්න සපයන ප්‍රමාණය අඩුයි. ඊට පස්සේ අපි බැලුවොත් ඉස්සරහට උඩට ගිහින් මේ විදිහට මේ අපිට පුළුවනි ඔන්න ඔහොම ගිහින් මේ එකඟ නොවන ගැනුම්කරු විකුණුම්කරු එකිනෙකා මෙන්න මෙතනදී සුවිශේෂ ලක්ෂයකදී එකඟ වුණා හුවමාරුවට. මෙයටයි කියන්නේ අදෘශ්‍යමාන බලවේගය කියලා. අදෘශ්‍යමාන හස්තය කියලා. දැන් ඔබ මේ අඳුරු ප්‍රස්ථාර සටහන එච්චර දුර හිතන්න එපා. අදෘශ්‍යමාන බලවේගයක් මත තීරණය වෙනවා කිව්වම ඇතිවෙන මානසික තත්ත්වය හරි ව්‍යාකූලයිනේ. ඒ නිසා ස්වයංක්‍රීයවම ඉබේම වෙළඳපළක ගැනුම්කරු සහ විකුණුම්කරු අතර කෙරෙන කේවල් කිරීම තුළ වෙළඳපළේ සිද්ධ වෙනවා ඔවුනොවුන් අතර එකඟතාවයකට පත්වීමක්. අන්න එකඟතාවය තුළ පත්වෙන මේ මිල තීරණයට අපි කියනවා අදෘශ්‍යමාන ලෙස තීරණය වීමක් කියලා. අපේ පරණ පුරුදු රූප රාමුවට යමු. අපි ඒ ගැන ගොඩක් දුර පැහැදිලි කරගත්තා. මේ අදෘශ්‍යමාන ලෙස තීරණය වන අදෘශ්‍යමාන යන්ත්‍රණය, මිල යන්ත්‍රණය, ප්‍රයිස් මෙකැනිසම්, මේ මිල යන්ත්‍රණය තුළ තීරණය වන මිල මත තමයි කලින් කියලා ගෙනල්ලා උන්න දැන් වේදිකාවට ගෙනාවා. කුමක් කොපමණ කෙසේ කා සඳහා නිපදවනවාද යන්නට සංඥා සපයන්නේ සම්පත් බෙදා හැරීමේ පිළිබඳ ප්‍රශ්නයේදී කුමක්ද කොපමණද වැඩිම මිලකට නිපදවන්න පුළුවන් දී නිපදවන්න, වැඩිම මිලක් අය කරන්න, වැඩිම ලාභයක් එතකොට ඔබට උපයාගත හැකි අන්න ස්වාර්ථය. මේ සලාකන සානුබල සංඥා මේ සියල්ලම කියන්නේ මිල මත සංඥා දෙනවා. කුමක්
කොපමණ කෙසේ කා සඳහා නිපදවිය යුතුද කියන සියලු ප්‍රශ්නවලට විශේෂයෙන්ම කුමක් කොපමණ නිපදවිය යුතුද? පිළඹවීම් සපයනවා මිල මත, වැඩි මිලක් මත, වැඩි වාසියක් මත තීරණ ගන්න. සලාකනය කියන්නේ රැෂනින් බෙදා හරිනවා. වැඩි වාසිදායක, වැඩි මිලක්, වැඩි ආදායමක් ලැබෙන මාර්ගයන් තුල. එහෙමනම් අර අදෘශ්‍යමාන හස්තයක් කිව්වට දැන් ඔබට ඒක දෘශ්‍යමාන වුණානේ. ඉල්ලුමයි සැපයුමයි මත ගැනුම්කරු සහ විකුණුම්කරු එකිනෙකා එකඟ වන මිලක් මත තමයි මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්න අවශ්‍ය සංඥා මඟ පෙන්වීම, බෙදා හැරීම, සලාක සහ පිළඹවීම සානුබල සපයන්නේ. දැන් අපි ඉදිරියට යමු. එවැනි වෙළඳපොළ ආර්ථිකයක ඔබට මුලින්ම කීවා දේපල හිමිකම බොහෝ විට පෞද්ගලික අංශයේ සතුයි. රාජ්‍ය අංශයට ඊතරම් ලොකු කාර්යභාරයක් නැහැ. ඊට කියනවා එක් පාරිභාෂික වචනයක් තියෙන එක පස්සේ මම කියන ලැසෆෙයා ඒකේ අර්ථය ඒක වෙනත් ඉංග්‍රීසි භාෂාවෙනුත් නෙමේ බිඳිලෙන වචනයක්. රාජ්‍ය නිර්බාධවාදී. රජය බාධා කරන්නේ. රජයේ පාසුකම් රජයේ පරිසරය සකස් කරලා තියෙන්නේ දැඩි සීමාවල් පනවන්නේ නෑ වෙළඳපොළ ආර්ථිකයේ අර ස්වාර්ථය මත ක්‍රියාත්මක වන තරඟයට. පුද්ගලික අංශයේ ආර්ථික කටයුතු සඳහා රජයේ කිසිදු ආකාරයකින් මැදිහත් නොවේ. ඒකයි අන්තය. න්‍යාය. හැබැයි ප්‍රායෝගිකව බලද්දී යම් ආකාරයකින් නීති රීති සකස් කරන්න අධිකරණ පද්ධතිය වගේ නෛතිකමය පසුබිමේදී රජය මැදිහත් වෙනවා. ඇතැම් විට මිල පාලනය වගේ ඒවා තියෙන්න පුළුවන් බොහොම සියුම් ලෙස. නමුත් රාජ්‍ය නිර්බාධවාදී කියන සංකල්පයේදී කියවෙන්නේ විරෝධපල ආර්ථිකයක රාජ්‍ය නිර්බාධවාදයක් පවතිනවා. ඒ නදහස් වෙන්නේ රජයේ මැදිහත් වෙන්නේ. කොටින්ම කියනවා නම් අපි කතා කරන ග්‍රාම්‍ය වචනෙන් කියනවා ආණ්ඩුව ඇඟිලි ගහන්නේ ව්‍යාපාරවලට. නිදහසේ යන්න දෙනවා. පුද්ගලික අංශයේ ආර්ථික කටයුතු සඳහා රජයේ කිසිදු ආකාරයක මැදිහත් නොවන තත්වය රාජ්‍ය නිර්බාධවාදයයි. එහෙමයි කියලා තියෙන්නේ මෙතන. හැබැයි ඒක මම වඩා තර්කානුකූලව යටින් තවත් පැහැදිලි කරනවා. මේ නදහස් වන්නේ වෙළඳපොළ ආර්ථිකයක ආණ්ඩුවක් ක්‍රියාත්මක නොවන බවක් නෙමෙයි. රජයක් තියෙනවා. මිල මුදල් පවා තියෙනවා. ඒ මිල මුදල් නිකුත් කරන්නේත් රජය. හැබැයි වෙළඳපොළේ පෞද්ගලික ව්‍යවසායකයන්ට වද දෙන්නේ නැහැ. ඇඟිලි ගහන්නේ නැහැ. ලොකුවට පාලනය කරන්න උත්සාහ කරන්නේ. රජයේ කරන කාර්යභාරය මොකක්ද කියලා දිනුව කතා කරන්න. රජයේ කාර්යභාරයක් තියෙනවා. ආණ්ඩුවක් ක්‍රියාත්මක නොවන බවක් නෙවෙයි. ආණ්ඩුවක් පුද්ගලයන්ගේ ව්‍යාපාර කටයුතු වලට අතපෙවීමක් නොකරන බව කියන්නේ. හරි. එකපාරක් තව එක වතාවක් මේක කියවගෙන ඊළඟ රාමුවට යමු. පුද්ගලික අංශයේ ආර්ථික කටයුතු සඳහා රජයේ කිසිදු ආකාරයකින් ආර්ථික කටයුතු සඳහා ඒ කියන්නේ වෙළඳපොළ කටයුතු සඳහා ව්‍යාපාර කටයුතු සඳහා අතපෙවීමක් නොකරයි. ඒ නදහස් වන්නේ රජයක් නොමැති බව නෙමෙයි. රජයක් තියෙනවා, රජයේ කාර්යභාරයක් තියෙනවා. ඒ වෙනම කතා කරනවා වෙළඳපොළ ආර්ථිකයක රජයේ කාර්යභාරය. දැන් මේ පොදු ලක්ෂණ කතා කළේ. ඔන්න අවශ්‍ය තැනට ආවා. රජයේ කාර්යභාරයක් තියෙනවා. මොකක්ද මේ? වෙළඳපොළ ආර්ථිකයක රජයක් විසින් ඉටු කරන කාර්යභාරය තුල මේ නීතිය, අධිකරණ පද්ධතිය, ආරක්ෂාව, යුද, ගුවන්, නාවක, හමුදා, පොලිසිය, සිවිල් ආරක්ෂක දැන් අපේ රටේ බලුවොත් ආමි, නේවිය, එයාර්ෆෝස්, පොලිස්, හෝම් ගාඩ්ස්, ඒ සිවිල් ඒ හැම පැත්තම රජයයි මෙහෙවන්නේ. අධිකරණ පද්ධතිය, ජාතික ආරක්ෂාව, තරගයට බාධාකාරී වන ඒකාධිකාරී ව්‍යාපාර ඉවත් කිරීම. අපි කියවන තරගයේ තීව්‍ර වෙන්න ඕන කෙනෙකුට එන්න දෙන්න පුළුවන්. බාධාවකින් තොරව. එහෙම බාධා තියෙනවා නම් රජයේ මැදිහත් වෙලා බාධා ඉවත් කරනවා. බාධා ඉවත් කරලා ඒකට අවශ්‍ය පසුබිම සකස් කරනවා. මුදල් බැංකු පරිචය ස්ථාපිත කිරීම. දැන් රටේ මහ බැංකුව, රජීය බැංකුව, බැංකුවල බැංකුව, මහ බැංකුව මුදල් නිකුත් කරන්නේ කවුරුන්ද? රජය. ඕනම රටක එහෙමයි. මුල්‍ය බලධාරිය රජය. රජයේ මහ බැංකුව, රජයේ බැංකුව. ඒ වගේ කටයුතු වලදී රජය මැදිහත් වෙනවා. අර ව්‍යාපාර කටයුතු වලට ඍජුව දැඩි බලපෑම් කරන්නේ නැහැ කියන එකයි කියන්නේ.
මේ ප්‍රමිතිකරණය කිරුම් මිනුම් පිළිබඳ ප්‍රමිති එවැනි ශේෂ්ත්‍රයන් ගණනාවක් වෙළඳපොළ ආර්ථිකයක රජය විසින් ඉෂ්ට කරනවා. දැන් මේ වෙළඳපොළ ක්‍රමේ හොඳ නරක ගැන කතා කරන්න යන්නේ. වාසි අවාසි. අපි එක වතාවක් හිමින් සීරුවේ කියවලා බලමු මේ පරිච්ඡේදය. සමාජයට අවශ්‍ය කරන භාණ්ඩ සේවා දැන් මේ වචන වලට ආපුවම හොඳයිනේ අපි කලින් අර පොඩ්ඩක් කියලා දීපු එක ගනුදෙනු ඉල්ලුම් සැපයුම් බලවේග අනුව ගනු ඉල්ලුම් දෙනු සැපයුම් ඉල්ලුම් සැපයුම් බලවේග අනුව තීරණය වෙමින් සම්පත් කාර්යක්ෂමව බෙදී යන්නේ යයි තර්ක කෙරේ. මොකද වෙළඳපොලේ හැමෝම ස්වාර්ථය මතනේ කටයුතු කරන්නේ. තමන්ගේ කැමැත්ත මත, තමන්ගේ වාසිය මත, self interest. එතකොට තමුන් උද්‍යෝගයෙන් අභිප්‍රේරණයෙන් වැඩ කරද්දී efficiency කාර්යක්ෂමතාවය වැඩි. අන්න එමනම් කියනවා සම්පත් කාර්යක්ෂමවරින් බෙදී. අයහපත් ලක්ෂණත් තියෙයි. ඇගයීම කියද්දී අපි ඉස්සල්ලා යහපත් ලක්ෂණ කියමු. පාරිභෝගික අතිරික්තය මේ වචන පස්සේ දුවන්න එපා. විශේෂ දේශය වෙන යෙදුම් මේ මොහොතේ පවා ඔබට උගන්වන්න නියමිතයි. මේ මම රතු පාටින් දාලා තින්නේ. ඒකයි මෙතනදී කියනවා මේ කියන වචන තුලට විතරක් සීමා වෙන්න මේ අතිරික්ත කියන වචන ගැන එච්චර ගැඹුරට යන්න එපා. පීවරින් පීවර ඉස්සරහට ගිහින් ආපස්සට ඇවිත් ඒවා නැවත ඉතාම ඉදිමත් පුරුල්ල කියලා දෙන්නම්. කොහොමත් ඒක විශේෂ දේශයේ තියෙන හින්දා ඒක සඳහන් කිරීම අපේ යුතුයකම සහ වගකීම. පාරිභෝගිකයට ලැබෙන්න තියෙන උපරිම වාසිය තමයි මේ පාරිභෝගික අතිරික්තය කියන එකෙන් කියන්නේ. නිෂ්පාදකයට ලැබෙන්න තියෙන උපරිම වාසිය තමයි මේ නිෂ්පාදන අතිරික්තය කියන එකෙන් කියන්නේ. වෙළඳපොළ ආර්ථිකයක ගැනුම් කරුටයි විකුණුම් කරුටයි ඔවුනොවුන්ට ලැබෙන්න නියමිත උපරිම වාසිය අතිරික්ත වාසියක් ලැබෙනවාලු. ඒ විල්ෆ්‍රඩ් පැරේටෝ කියලා පුද්ගලයෙක් ආර්ථික විද්‍යාවේ තර්කානුකූලව ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා ඒකට කියනවා පැරේටෝ ප්‍රශස්තය. ඒ වගේ වචන ඇහුම්කන් දීලා අමතක වුණත් කමක් නැහැ. මේ අධීර තුල එක දෙයක් මතක තියාගන්න. එතනින් කියන්න හදන්නේ ගැනුම් කරුට සහ විකුණුම් කරුට ඔවුනොවුන්ගේ කැමැත්ත මත ස්වාර්ථය මත ඔවුන්ට ලද හැකි උපරිම අතිරික්ත වාසියක් ලබා ගන්න පුළුවන් කියන එකයි. අවම පිරිවැයක් අඩුම වීදමක් යටතේ භාණ්ඩ සේවා නිෂ්පාදනය වෙනවලු. දැන් මේ වගේ වෙළඳපළක ගැනුම් කරුට පුළුවන් තමුන්ට කැමති දේ තෝරගන්න. විකුණුම් කරුටත් පුළුවන් එයා කැමති මිලට අලෙවි කරන්න. එන්න එතනින් මේ ගැනුම් කරුට විකුණුම් කරුට දෙදෙනාට තම තමුන්ගේ සිතැඟි පරිදි මනාපේ පරිදි තමුන්ට ලැබෙන වාසියයි අර පාරිභෝගික නිෂ්පාදන අතිරික්ත කියලා කිව්වේ. ඒතර ආර්ථික නිදහසක් නිර්මාණය වෙනවා. තෝරා ගැනීමේ නිදහසක් අපි කලිනුත් කිව්වා. ඒක බොහොම සරලව මතක තියාගන්න පුළුවන් කාරණයක්. පාරිභෝගික ස්වාධිපත්‍යයක් නිර්මාණය වෙතයි තර්ක කෙරේ. ඇයි මම මේ තර්ක කෙරේ කියලා කිව්වේ? ඒකට පටහැරිවත් අපි සාකච්ඡා කරා. ඒ තර්කයේ මිත්‍යාවාක්‍ය අර්ධ සත්‍යයක් කියන මතයටත් අපි පැමිණියා. හොඳ කිව්වනේ. දැන් නරක. ඇගීම තුල යහපත් ලක්ෂණ කිව්වා. දැන් අයහපත් ලක්ෂණ ඔබෙන් විභාගයේ යහපත් ලක්ෂණ අහන්නත් පුළුවන්. අයහපත් ලක්ෂණ අහන්නත් පුළුවන්. යහපත් අයහපත් ලක්ෂණ දෙක බැගින් හොඳ නරක දෙකම අහන්නත් පුළුවන්. මොනව ඇහුවත් දැන් අපි නොදන්න වෙළඳපොළ ආර්ථිකය නේද? අපි ලියමු බලමු අයහපත් ලක්ෂණ. දුර්වලතාවක් පවතී. ඔව්. හැම කාසියම දෙපැත්තක් තියෙනවා වගේ. හොදක් තියෙනවා නරකක් තියෙනවා. පොදු බාණනු සපයයි කියන්නේ මහ ජනතාවට අවශ්‍ය පොදු මිලක් අය කරන්නේ නැතුව ලබා ගන්න පුළුවන් දේවල් පුද්ගලික අංශයේ සපයන්නේ නැහෙනේ. දැන් ඔබේ පාසල ඉදිරිපිට පදික ඉන්න ගමන් කරන්න. අපි කහිර කියලා කියන්නේ. ඕක හරිනම් සීබ්‍රා කොසින්. දැන් සුදු විරිදී. ඔය මාර්ගය තුල ඔය මාර්ග සංඥා ලකුණු කරන්න. එහෙම නැත්නම් මාර්ග සංඥා කලර් ලයිට්ස් කියන්නේ. මාර්ග සංඥා එලි සවි කරන්න පුද්ගලික අංශයේ ව්‍යාපාරිකයෝ උනන්දු වෙනවද? අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දුම්රිය ආරක්ෂිත ගේට්ටු පද්ධතියක් සවි කරන්න කොහෙවත් පුද්ගලික අංශයක සමාගමක් ස්වේච්ඡාවෙන් මුදල් වෙන් කරනවද? නැහැනේ. වීදි ආලෝක කරන පහන් වලට
එහෙම නැත්නම් මහා මාර්ගයේ සංඥාවලට ඒ මාර්ග සංඥා කොච්චරනම් මාර්ග සංඥා තිබෙනවද? ඒ සියල්ල රජයේනේ රජයේ සම්පත් වලින්නේ ඒ දේවල් ලබා දෙන්නේ. අන්න ඒ වගේ අර ජාතික ආරක්ෂාව වෙන්න පුළුවන්. ඒකත් පොදු භාණ්ඩයක් කියලා පස්සේ අපි ඒවා විස්තර කරමු. දැනට ඔයා එච්චර දුර පොදු භාණ්ඩ කියන වචනේ පසුපස්සේ හඹා යන්නේ නැතුව මේ කියන අදහස තුල ගොනු කරගන්නකෝ දැනුම. ලාභයක් ලබන්න බැරි කිසි දෙයක් පුදුලිකංශ දෙන්නේ නැහැ. දැන් පාරේ මාර්ග සංඥා ලකුණු කරාට වෙනද ඒ ව්‍යාපාර ආයතනයේ ලාභයක් ලැබෙන්නේ නැහෙනි. එහෙනම් ඒ ලෝකෙ දී කරන්නේ නැහැ. ජාතික ආරක්ෂාව සපයන්න කියලා පුදුලිකංශයේ සමාගම් හමුදාව ගුවන් හමුදාව යුද නාවික ගුවන් හමුදාව වලට අවශ්‍ය පහසුකම් සලසන්නේ නැහෙනි. ඒකෙන් ලාභයක් ලබන්න බැරි නිසා ඒ නිසා අපි කියනවා පොදු භාණ්ඩ සපයන්නේ නැහැ. ඒගොල්ලෝ සපයන්නේ ලාභ ලබන්න පුළුවන් පෞද්ගලික දේවල් විතරයි. මේ වචنين කියන්නේ බාහිර පාර්ශ්වයන්ට සිදුවන අවාසි. වෙළඳපොළ ආර්ථිකයක් තුළ ඔබ ගැනුම්කරුවෙක් තවත් විකුණුම්කරුවෙක් සමග අතරමැද සිදුවන ගනුදෙනුවකදී තුන්වෙනි පාර්ශ්වයකට හානියක් වෙන්න පුළුවන්. කොතෙකුත් පරිසර දූෂණයක්, වායු දූෂණයක්, ජල දූෂණයක් වගේ පරිභෝජනයනුත් වෙන්න පුළුවන්, නිෂ්පාදනයනුත් වෙන්න පුළුවන්. එවැනි අවාසි තියෙනවා. මම මේ හරි දැම්මට මේවා අහිතකර කරුණ. ඒකාධිකාරී වෙළඳපොළ එක්කෙනෙක් විතරක් මුළු වෙළඳපොළම ග්‍රහණය කරගත්තොත් ඒකත් අවාසියක්. දුප්පත් පෝසත් ඇති නැති පරතරයේ ධනවතුන් සහ නිර්ධනයින් අතර ඊතා ඉහළ ධනවත් ධන කුවේරයන් සහ ඊටාම අඩු ආදායම් ලබන දිලින්දන් අතර විශාල සමාජ ආර්ථික පරතරයක් වෙළඳපොළ ආර්ථික තුල නිර්මාණය වෙනවා. අර මුදල් ඉපීමේ ස්වార్థය මත කටයුතු කිරීමේ ව්‍යාපාර ප්‍රවණතා නිසා. ඊළඟට අපිට යන්න තියෙන්නේ මධ්‍යගත සැලසුම් ක්‍රමයට. අපි නැවත ඒ පියවර ඔබට පෙන්වලා වෙළඳපොළ ක්‍රමේ හොඳ ලක්ෂණ ඇගීම් කතා කරා, යහපත් ලක්ෂණ. ඊට පස්සේ අපි වෙළඳපොළ ක්‍රමේ අහිතකර ලක්ෂණ කතා කරා, අයහපත් ලක්ෂණ, දුර්වලතා. ඊළඟට අපිට යන්න තියෙන්නේ සැලසුම්ගත ආර්ථික පිළිබඳව ඉගෙන ගන්න. අපි මේ පියවර කිහිපයක් තුළ වෙළඳපොළ ආර්ථිකය දැන් ඔබට දිගින් දිගට රූපරාම කිහිපයක් තුළ අදහස් ගණනාවක් ප්‍රකාශ කරපුවාම නැවතත් ඔබ විසින් මේවා සටහන බලලා දෙතුන් වතාවක් කියවලා කෙටි සටහනක් සකස් කරගන්න අවශ්‍යමයි. සටහන දැන්ටමත් නිකුත් කරලා තියෙන විස්තරාත්මකව එහි මා මේ කියන සියලු දේට අමතරව තවත් විස්තර තිබෙනවා. ඔබත් මේ සටහන තුළින් කෙටි සටහනක් හදාගන්න එක තමයි අත්‍යවශ්‍යම කාරණේ. හොඳයි අපිට ඊළඟට දැන් වෙළඳපොළ ආර්ථිකයේ කරුණු කාරණා ඉවරයි. සැලසුම්ගත ආර්ථිකය ගැන අපි දැන් සාකච්ඡා කරමු ඊළඟ රූපරාමුවෙන්.